संगे कामे रूपे गिर शिखर तटे चांतलिक के विमाने दीपे रटे जगामे तारुवन गाने गेहवत तुम ही के पुते बुम्माटायन्तु देवा जलतल विसवी याक्क गंधम्बनागा तित्तन्ता शान्तिकेदं मुनिवर वचनं साधवो ने सुनन्तु तिलोम बुदु सुवंद दनी सित विकसित वन्ने ससर सारन साउ सत्वाग ससरिन समुगन्ने नवार आदि बुदु गुण सितुल वडमिन्ने ධම්මසන්නට බුදුපා වැඳ අවසර ගන්නේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුක්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං පාදාභිවන්දනීය පරම පූජ්‍යාර්භ මහා සංඝරත්නයන් අවසරයි පින්වත් කරුකටයුතු මෙහෙණින් වහන්සේ සදහබර ධර්මකාමී වාසනාවන්ත බෝසත් ගමනක හිත නිරත කරවන ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් අදත් මෙත්නෙත් පාමුල අරුණ ලබන්නට ආලෝකය ලබන්නට පින්නති ඔබ රැඳෙන්නේ ගොතටුව නවනගරෙහි කොරොන්නාව පාරේ අංක 130 නිවසේ පදිංචි ලාල් අක්මීමද පින්වත් පියතුමන් ගීතානි සංධ්‍යා පින්වත් මෞතුමිය කියන මේ දෙපළගේ පින්බර ශක්තිමත් දායකත්වය තුලින් එම සදහවතුන්ගේ පරම ප්‍රාර්ථනා ධර්ම දේශනා සමාප්තියෙහි අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන ඒතු මෞපිය දෙපළගේ සකල ප්‍රාර්ථනා ඒකාන්තයෙන් ඔබ අප හැමදෙනාගේ ධර්මකාමී හදබන්දිරෙන් කරන ආශිර්වාද ශක්තියෙන් ධර්ම දානමය පින්කමේ අනන්ත බලයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සද්ධර්ම දේශනාවට එක්වන සියලු පින්ඇති ශ්‍රාවක ශ්‍රාවිකාවනි ධර්ම ශක්තිය හදවතේ දරාගෙන ඒ ශක්තියෙන් මේ උතුම් ප්‍රතිඵල මට හිමි වේවා කියන හැඟීම සජීවත් ඔබේ ජීවිත වෙනුවෙන් වේවා අජීවත් අභාවපත් වූ පින්නතුල්ලා වෙනුවෙන් වේවා හද තුල තැන්පත් කරගෙන තිබෙනවා නම් ඒ ප්‍රාර්ථනාව සමෘද්ධ කරගන්නට මේ තුම් කුසල ශක්තිය හේතු වාසනා වේවා සියලු ලෞකික සංසිල්ල ලෝතුරු සංසිල්ල ඔබට මට ධර්ම දානයගේ අනන්ත කුසලයෙන් හිමි වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සද්ධර්ම දේශනාවට දැන් පිවිසෙමු. පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයට නැඹුරුණු ශ්‍රාවක පින්නතුල්ලාගේ කොටස් 4ක් අංගුත්තර නිකායේ අපස්සුත කියන සූත්‍ර දේශනාවෙහි පැහැදිලි කොට වදාරනවා. අපි
ඒ පුද්ගල කොට්ඨාස 4 හඳුනා ගැනීමෙන් අපට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා ධර්ම ශ්‍රාවකයෝ හැටියට අපි කවුද කියලා. යම් කිසි අඩලුහුඩුවක් අප තුළ තියෙනවා නම් ඒ අඩලුහුඩුව දුරස් කරගන්නත් මම හිතන්නේ ධර්ම අවබෝධය අපට මහෝපකාරී වෙවි කියලා. අන්න පින්වත් ඔබ හොඳට මතක තියාගන්න ඕන සටහන් කරගන්න නැත්නම් සටහන් කරගන්නත් ඕනේ. මේ පුද්ගල කොට්ඨාස 4 ප්‍රධාන අංශ දෙකකට භාග්‍යතුන් වහන්සේ බෙදා වදාරනවා. එකක් අල්පශ්‍රුත ශ්‍රාවකයෝ කොටස් දෙකයි. බහුශ්‍රුත ශ්‍රාවකයෝ කොටස් දෙකයි. අපි දන්නවා අල්පශ්‍රුත බහුශ්‍රුත කියන්නේ ටිකක් ඇහුවෙ ඇත්තෝ අල්පශ්‍රුත වෙනවා. බොහෝ ඇසූ පිරුතෙන්දී අය බහුශ්‍රුත වෙනවා. දැන් අල්පශ්‍රුතයන්ගේ කොටස් දෙක අපි බලමු. පළවෙනි කෙනා තමයි දහම් අහලා ඒ කිව්වේ ටිකක් දහම් අහලා අර්ථ සිද්ධියට නොපත් අල්පශ්‍රුත පුද්ගලයා. එයාගේ දැනුම ටිකයි. නමුත් ඒ ටිකිනුත් අර්ථ සිද්ධියට පත්ුනේ නැති පුද්ගලයා ගැනයි එහෙම කියන්නේ. එතකොට දෙවනි පුද්ගලයා අල්පශ්‍රුතයන්ගේ ටිකක් අහලා අර්ථ සිද්ධියට පත් අල්පශ්‍රුතයා. දැන් ඔන්නකොට පැහැදිලි ටිකක් දහම් අහලා ඒ තුලින් අර්ථ සිද්ධියට පත්ුනේ නැති අල්පශ්‍රුත ශ්‍රාවකයා ටිකක් දහම් අහලා අර්ථ සිද්ධියට පත් අල්පශ්‍රුත පුද්ගලයා. ඊළඟට බහුශ්‍රුතයත් එහෙමයි කොටස් දෙකයි. බොහෝසේ ඇසූ පිරුතෙන් ඇතිව එහෙත් අර්ථ සිද්ධියකට නොපත් බහුශ්‍රුත. අපි අර්ථ සිද්ධිය කියන්නේ මොකක්ද කියන එක තව ටිකකින් සාකච්ඡා කරමු. එහෙනම් දැන් හතරවෙනි පුද්ගලයා අපිට පැහැදිලි. බොහෝසේ ඇසූ බහුශ්‍රුතයා ඒ වගේම එයා අර්ථ සිද්ධියට පත් බහුශ්‍රුතේ. අන්න දැන් පුද්ගල හතර දෙනා අපි දන්නවා. අර්ථ සිද්ධියට පත් උනේ නැති ශ්‍රාවකයෝ දෙන්නයි එතකොට අර්ථ සිද්ධියට පත් වුණු ශ්‍රාවකයෝ දෙන්නයි එතකොට. කවුද අර්ථ සිද්ධියට පත් නොවෙච්ච ශ්‍රාවකයෝ? ටිකක් අහලා අර්ථ සිද්ධියට පත් උනේ නැති අල්පශ්‍රුතයා, බොහෝ අහලා අර්ථ සිද්ධියකට පත් උනේ නැති පුද්ගලයා. එතකොට අපි මේ හතර දෙනා ගැන කෙටි අවබෝධයක් දැන් ලබා ගමු. පළවෙනි පුද්ගලයා දැන් ඔබ දන්නවා. ශ්‍රුතයෙන් අර්ථ සිද්ධියට නොපත් අල්පශ්‍රුත පුද්ගලයා. ඒ කිව්වේ මේ නවාංග ශාස්ත්‍රු ශාසනය කියන එක තමයි පින්වත්නි මේ ධර්ම දේශනාවල සමස්ත හරය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා කරන විලාසය තමයි මේ නවාංග ශාස්ත්‍රු ශාසනය හැටියට හඳුන්වන්නේ. අපි ඒකත් දැන් කරුණු වටහා ගන්නට ඉස්සෙල්ලම වෙන්වෙන්ව හඳුනාගත්තොත් හොඳයි. අපි අහලා තියෙන සුත්තං ගෙයං ව්‍යාකරණ ආදී වශයෙන්. ඒ නවාංග ශාස්ත්‍රු ශාසනය කියනකොට මෙහිමයි සුත්තං කිව්වේ සූත්‍ර දේශනා. පළවෙනි එක නවාංග ශාස්ත්‍රු ශාසනය පළවෙනි. දෙවෙනි එක ගෙය කියලා කිව්වේ ගාථා. ගෙය කිව්වේ ගාථා. ඒක අපි දන්නවා සමහර දිග සූත්‍ර දේශනා තියෙනවා. සමහර සූත්‍ර දේශනාවල හුඟක් ඇතුළත් වෙලා තියෙන ගාථා. එතකොට ව්‍යාකරණ කියලා කියන්නේ ගාථා නොවන දේශනා. ගාථාවක් හැටියට දේශනා කරනව නෙමෙයි ගද්‍ය කාණ්ඩයක් හැටියට දේශනා කරන දේශනා. නවාංග ශාස්ත්‍රු ශාසනයේ හතරවෙනි එක තමයි ගාථා. තනි ගාථා සූත්‍ර තියෙනවනේ දැන් ওই දේවතාවෝ වෙවිලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. පුංචි ප්‍රශ්න හතරක් අහනවා. කතංසු තරති යෝගං කතංසු තරති යන්නවා. කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුද්ධති. අන්න ඒ වගේ පොඩි ගාථා. ඒ ගාථාව ඒ මුළු සූත්‍රයෙන් තියෙන ගාථාව විතරයි. ඒකයි තනි ගාථා සූත්‍ර කියන්නේ. එතකොට උදාහරණයක් කියලා කියන්නේ ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ තමන් ධර්මය අවබෝධ කර ගැනීමෙන් ලක් ප්‍රීතිය පිනෙහි යෙදීමෙන් පිනට විපාක වශයෙන් ලෞකික වශයෙන් ලැබෙච්ච යම් සතුටුදායක අවස්ථා ගැන උදාන එතකින ප්‍රීතියක්. දැන් භාග්‍යවතුන් වහන්සේ අනේක ජාති සංසාරයන් ආදී වශයෙන් කියවෙන ගාථාවේ ඒකට කියන්නේ අපි ප්‍රීතිවාක්‍ය කියලා. ඒ වගේ උදානයි කියලා කියන්නේ ප්‍රීතිවාක්‍ය. තේරි ගාථාවල සම්පූර්ණයෙන්ම තියෙන්නේ උදාන වාක්‍ය. සතුට පළ කරන්නේ. තමන් ලබාගත් ධර්ම අවබෝධය. ඊළඟට හයවෙනි කාරණය ඉතිඋත්තර. ඉතිඋත්තර කියන්නේ බුදුරජාණන් වහන්සේ සමහර විටක තමන් වහන්සේට හිතිලා අත්අධ්‍යාස වශයෙන් ධර්ම දේශනා කරනවා. එහෙම නැත්නම් අනිත්‍යයේ අදහස් දැනගෙන භාග්‍යවතුන් වහන්සේ පරිත්‍ත්‍ය විඥාන ඥානයෙන් දැනගෙන දේශනා කරනවට කියන පරජ්ජාස දේශනා.
තව සමහර දේශනා කොටසක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්න වලට උත්තර දේශනා කරනවා. පුච්චාවසික දේශනා. ඒකෙම සමහර දේශනා කොටසක් තියෙනවා. තිබුණාට ඒක දේශනා කොටසකට වෙන්නේ අට්ටුප්පත්තික කිව්වේ තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති මෙලොවාර්ථ සිද්ධියට හේතු නොවන පරලොවාර්ථ සිද්ධියට හේතු නොවන නිකන් අල්ලාප සල්ලාප වැඩි දේවල් වලට භාග්‍යතුන් වහන්සේ උත්තර සපයන්නේ නැහැ. ඊළඟට ජාතක දේශනා පින්නත් ඔබ දන්නවද මෙලොවසර මේ දේශනා කරමින් ඉන්නේ ජාතක දේශනාවක් කුසල ජාතක දේශනාව. ඒ හත්වෙනි එක. අටවෙනි එක අභූත ධර්ම. සාරිපුත්තයන් වහන්සේ ඉගෙන ගත්තත් බක්කුල මහරහතන් වහන්සේ ඉගෙන ගත්තත් උන්වහන්සේගේ ගුණ ධර්ම ගැන කතා කරන තැන බක්කුල මහරහතන් වහන්සේගේ සාකච්ඡාවක් කරන සූත්‍ර දේශනාවක් තියෙන බක්කුල සූත්‍රය කියලා. ඒකේ බක්කුල හඳුරන්නේ ඒ ගුණ ධර්ම. ඒ කියන්නේ මම අරලු ගෙඩියක් තරම් අරලු කඩුවක් තරම්වත් මේ අවුරුදු ගාන තුලම මගේ තොලක තිබෙන්නේ. ඒ තරම්ම නිරෝගී. ඊළඟට විශේෂයෙන් ශ්‍රාවකෙක් අහනවා ඔබ වහන්සේ දැන් මහාන වෙලා කොච්චර කාලද අවුරුදු 80ක් වෙනවා දැන් මේ සූත්‍ර දේශනාව කියන වෙලාව වෙනවා. ඊළඟට අහනවා මේ අවුරුදු 80 ඇතුළත ඔබ වහන්සේ කොච්චර වාර ගණනක් ස්ත්‍රීන් සමග සම්භෝග වුණාද? උන්වහන්සේ කියනවා ස්ත්‍රීන් සමග සම්භෝග වුණාද කියලා අහන්න එපා. මගෙන් අහන්න මට ඒ බඳු ක්ලේශයක් කී වාරයක් ඉපදුනාද කියලා. මේ අවුරුදු 80 තුල එක ක්ෂණයක්වත් මට එහෙම රාගසිත පහළ වුණේ නැහැ. ආයෙමද ඒක ආශ්චර්යයි. ඒක හරි අද්භූතයි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනා තියෙන අභූත ධම්ම සූත්‍රයේ මෙන්න මේ දේවල් බෝසත්ත්වයන් වහන්සේගේ ජීවිතය අභූත ධර්ම, ශ්‍රාවකයන්ගේ ජීවිතවල තියෙන අභූත ධර්ම කියලා ඒක නවාංග සාතු ශාසනය අටවැන්නේ. වේදාල කියලා කිව්වේ ඔය චුල්ල වේදාල මහා වේදාල ආදී සූත්‍ර දේශනා තියෙනවා. විශාක්ත ධම්ම දින්න වැනි අය දෙන්න එකතු වෙලා කරපු විවිධ සාකච්ඡා යෝගී මනවාරාදී බුදුගුණ ඔන්න ඔය ඕව පිළිබඳව එක කොටසකින් එක ගන්නවා ධර්මයේ දන්නා පුද්ගලයා අඳුනා ගන්න ඕනේ. දැන ගන්න ඕනේ. දැන් නවංග සාතු ශාසනය මතකද මොනවද? සිංහලෙන් විතරක් සූත්‍ර දේශනා, ගාථා, එතන ගාථා බොහෝමයක් පෙළ ගොඩක් තියෙනවා කියන නිසා ඒකට ගාථා කිව්වේ ගේ කිව්වේ ඒකටනේ. ඊළඟට ගාථා නොවන දේශනා, ඒ වගේම එක ගාථාවක් පමණක් තියෙන දේශනා, ඒ වගේම ප්‍රීති වාක්‍ය, ඒ වගේම තථාගතයන් වහන්සේ තමන්ගේ හිතත් අනුන්ගේ හිත දිහා බලමින් ධර්ම දේශනා කරන මේ රටාවල්, ඒ වගේම ජාතක ධර්ම, ඒ වගේම ආචාර්ය දේශනා, ඒ වගේම තුල්ල වේදාල වෙන සූත්‍ර සමග නවරාදී බුදුගුණ. එතන ඔන්න මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය ගැන ටිකක් අහන පුද්ගලයා දැන් අපි පළවෙනි පුද්ගලයා ගැන තෝරගන්නමින් ඉන්නේ. ශ්‍රෝතයෙන් අර්ථ සිද්ධියට නොපත් අල්පශ්‍රුතය කියන කාරණාව අපි තේරුම් ගන්න. ටිකක් අසාගත එක්කෙනා සූත්‍ර ටිකක් දන්නවා, ගාථා ටිකක් දන්නවා, ඒ විදිහට යම් යම් කාරණාවලින් ටික දන්නේ එක්කෙනා. එයා ධර්මයේ දන්නේ ටිකයි. ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් ටිකක් අහලා තියෙන පුද්ගලයා ඒ අහුව ටික තුල තියෙන අර්ථය, එතන අර්ථය කිව්වේ තේරුමම නෙමෙයි අටුවාව කියන එකයි. ඒකවල ධර්මයක් ඉගෙන ගන්න පුද්ගලයා අටුවාවත් එක්ක ඉගෙන ගන්න ඕන. අටුවාවේ තමයි සූත්‍ර දේශනාවල් වල හැබැයි තේරුම තියෙන්නේ. එහෙමනම් ටිකක් අහලා තියෙනවා. නමුත් එයා අර්ථය දන්නේ නැහැ. ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපදාවට පණිලක් නැහැ. එයාට ඒකට ධර්මයේ දන්නේත් නැහැ, ධර්මයේ එහි අර්ථය දන්නේත් නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසෙන්නත් නැහැ. ඔන්න පළවෙනි පුද්ගලයා. එහෙනම් ඒකෙම දෙවෙනි පුද්ගලයා. දැන් අපිට තමන් කවුද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඉහළ කියපු නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ටිකක් දන්නවා. නමුත් එයා අර්ථ සිද්ධියටපත් වෙච්ච අල්පසුත කෙනෙක්. දන්නේ ටිකයිනේ. එයා ධර්මයක් දන්නවා, අර්ථයක් දන්නවා. ඒ දෙකම දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගෙන වාසය කරනවා. ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගෙන කියන්නේ ධර්මයේ දරු හැසිරීම. ඒක පූර්වභාග ප්‍රතිපදාව කියලා තියෙනවා. ඉතින් ගැඹුරට අපි යන්නේ તો සරලව තේරුම් ගමු. දැන් එතකොට ඔන්න අල්පශ්‍රිතෝ දෙන්නයි. කවුද? ටිකක් දන්නවා දෙන්නම. ඒ දෙන්නම ටිකක් දන්න ශ්‍රාවකයෝ දෙන්නකින් එක්කෙනෙක් දැනගත්ත ටිකෙන් අර්ථය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත් එක්කෙනා අනිත් එක්කෙනා ටිකක් දන්නවා ධර්ම විනය හොඳින් දැනගෙන අවබෝධ කරගෙන එයා ධර්මානුධර්ම ප්‍රතිපදා මාර්ගයට වැටෙනවා. ඒ වගේම දැන් ඊළඟට තුන්වෙනි හතරවෙනි පුද්ගලයෝ දෙන්න. දැන් අපි දන්නවා. ඊළඟ පුද්ගලයා කවුද? බහුශ්‍රතයෝ. බහුශ්‍රතයෝ කොටස් දෙකකට බෙදලා තියෙනවා. නවාංග ශාස්ත්‍රීය ශාසනය
බොහෝ කොට අහනවා. ඒකනේ බහුශ්‍රත කියන්නේ. ඒ අර්ථයක් දන්නේ නැහැ, ධර්මයක් දන්නේ නැහැ, ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගෙනත් නැහැ. ඔන්න ඒ බහුශ්‍රතය. දැන් භාග්‍යවතුන් වහන්සේ මගේ මතකයේ හැටියට පොටිල නම් වූ හාමුදුරුවෝ ත්‍රිපිටකත් පිළිබඳව බොහෝ දන්නවා. ඉතින් උන්වහන්සේ ටිකක් අහංකාර පරවසවත් හිටිය තමන් බොහෝ ධර්මයේ දන්නවනේ කියලා. නමුත් තථාගතයන් වහන්සේ දවසක් පිරිස මැද්දේ හිස් පොටිල කියලා උන්වහන්සේ කතා කරා. උන්වහන්සේ කල්පනා කරනවා මම ත්‍රිපිටකයම ගැන බොහෝ දන්නවා. ඇයි මට හිස් පොටිල කියලා කිව්වේ? අන්න උන්වහන්සේ වටහා ගත්තා මම අර්ථය දන්නේ නැතුව ධර්මයේ දන්නේ නැතුව ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත්තේ නැතිසයි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කියන්නේ. අපේ රටේ ඉන්න බොහෝ උගතු ලෝකේ බොහෝ උගතුන් දිහා බැලුවම ඒ තුන්වෙනි කොටසට ඇතුළත් වෙනවා. විශාල දැනුමක් විශාල බුද්ධියක් තියෙනවා. නමුත් ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගෙන නැහැ. අනුන්ට බහින්නේ කියලා ඕනතරම් අරගෙන බණ කියන්න පුළුවන්. නමුත් Taman ධර්ම මාර්ගයට බැසගෙන නැහැ. එංගන හතරවෙනි පුද්ගලයා පින්නත් ඔබට හොඳටම පැහැදිලි. බොහෝසේ නවංග සාස්ත්‍ර ශාසනයෙන් දන්නවා. දැනගෙන අර්ථයක් දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගෙන ජීවත් වෙන පුද්ගලයා තමයි හතරවෙනි පුද්ගලයා. දැන් මම අහුවත් වඩාත් මේ හතර දෙනානේ හොඳම පුද්ගලයා කවුද කියලා. ඔබට උත්තරයක් තියෙනවා. හතරවෙනි පුද්ගලයා හොඳටම හොඳයි. මොකද එයා බහුශ්‍රතයි අර්ථ ධර්මයෙන් දන්නවා. එයාගේම ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගෙන නිවනට අයිති පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ කරගත්ත කෙනෙක්. ඊළඟට කවුද හොඳ කියලා ඇහුවොත් ටිකක් දන්න. ඒ දන්න ටිකෙන් අර්ථ සිද්ධියටපත් පුද්ගලයා. ධර්මයේ දැනගෙන අර්ථය දැනගෙන ඒ පොඩ්ඩේ ධර්මානුධර්ම ප්‍රතිපදාව බැසගෙන වාසය කරනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ එක තැනක දේශනා කරනවා සහස්සම අපිටේ වාචා අනත්ත පද සංහිතා වචන 1000ක් දැනගත්තත් වැඩක් නැහැ. අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ. සහස්සම අපිටේ ගාථා අනත්ත පද සංහිතා ගාථා 1000ක් දන්නවා කියලා හිතුව කෙනෙක් සහස්සම අපිටේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ. එක ගාථාවයි සමහරට කෙනෙක් දන්නේ. ඒකං ගාථා පදං සෙය්‍යෝ සමහරට අපි හිතමුකෝ යෝ අද තම්පවරෝන් ජේසු. ඒ ගාථා විතරයි දන්නේ ඉස්කෝලේ කාලේ පාඩම් කරලා තියෙන නිසා. නමුත් එහෙම නැත්නම් කටපාඩමේ කියන ඉතිපිසෝ ගාථා විතරයි අර පුළුවන්. අනත්ත පද ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්පති. ඒ බුදු ගුණ නාමයේ ගාථාවේ අර්ථය දැනගෙන ඒ අර්ථය අනුව හිත වඩනවා නම් මුළු ත්‍රිපිටකයම දැනගත්තා වගේ තමයි. මුළු ත්‍රිපිටකයම දැනගත්තා වගේ තමයි. බුදු ගුණ වල අර්ථය මනමින් දැනගෙන ඒ බුදු ගුණ වල අර්ථය තමා තුලින් දකින්නට ඉස්පතු කරගන්න වීර්ය වඩන ශ්‍රාවකයා. එතකොට කවුද දුර්වල ශ්‍රාවකයා දෙන්න? දැන් ඔබ තේරුම් ගන්න ඕන මම මෙන්න මෙතෙන්දයි ඇතුළත් මම හිතන්නේ ඔබ දැන් දෙවෙනි වතාවටම කිව්වා ඔබ දන්නේ ධර්මයේ ටිකයි. නමුත් පුළුවන් උපරිමාකාරයෙන් ඔබ ඒ ධර්ම මාර්ගයේ තුලට බැසගෙන ධර්මයයි අර්ථයයි දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගෙන ඔබ ජීවත් වෙනවා. එතකොට දුර්වල ශ්‍රාවකෙක් වෙන්න ඕනේ නැහැ ඔබ. සමහර වෙලාවට මම කියවනේ අඩු දැනුමක් තියෙන අර්ථයට ධර්මයට ප්‍රතිපදාවට බැසගත්තේ නැති ශ්‍රාවකෙක් වෙන්න ඕනේ නැහැ. දැන් මේ ධර්ම දේශනා කරන්නේ අපි ඔබට තේරෙන හැටියට දැන් මේ ජාතක කතා දේශනා කරනකොට උනත් ඔබට ජාතක කතාව මුල් කරගෙන තමයි මේ දේශනාව සිදු කරන්නේ. නමුත් පැහැදිලිව තේරෙන හැටි. මොකද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට ධර්මයේ දේශනා වුණොත් තමයි පින්නත් ඔබට ඒ ධර්ම දේශනාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ දුර්වල ශ්‍රාවකයා තමයි බොහෝ ධර්මයේ දන්නවා. නමුත් එයා අර්ථයේ ධර්මයෙන් නොදැන ජීවත් කරන නිය දුර්වල ශ්‍රාවකයෙක්. බුදුහාමුදුරුවෝ වදාරනවා එමයට ගෝපෝව ගාවෝ ඝණයන් පරේසං ස්වභාවවා සාමාන්‍යස හොති. බොහෝ කොට ධර්මයේ දන්නවා. මහණෙනි අනුන්ට කියන්න ධර්මයේ දැනගත්තට වැඩක් නැහැ. තමා තුලින් ධර්මයේ දැක්කේ නැත්තා. අනේ නිසා ධර්ම දේශකයන් වහන්සේලා වශයෙන් අපිට යම් ප්‍රයෝජන ගැනීම සඳහා මේ පුද්ගල හතරේ මා කවුදයි කියලා තේරුම් ගන්නට හොඳ උපදේශනයක් මාර්ග උපදේශකත්ව සරස. තවදුරටත් විස්තර කරනවා ඔය අල්පසුතයන් සහ බහුසුතයන් කියන මේ හතර දෙනා ගැන. ඒ හතරත් ඔබ හොඳට තේරුම් ගන්නට ඕන. හොඳට සටහන් තබාගෙනම මේකේ මැනගෙන බලන්න. ඒක අපේ ජීවිත ජීවිතේට තමා කවුද කියලා වටහා ගන්නටයි මේ කාරණා ටික ඔබ ධර්ම දේශනාවේ මුලට අමුණන්නේ. මහණෙනි ඇතන් ශ්‍රාවකේ කල්පසුතයි. අල්පසුතයි වගේම යන්නේ සීල සංවරයකුත් නැහැ.
ඒ නිසා නැනවතුන් නුගතුන් වියතුන් දහම් දැනුමින් සොතයෙන් අර විසාක් නින්දා කරනවා, ශීලයෙන් අර විසාක් නින්දා කරනවා. දැනුම නැහැ කියලා නින්දා කරනවා, දැනුම අඩුයි කියලා නින්දා කරනවා, ශීලයෙන් පිළිහිලා ඉන්නේ කියලා නිග්‍රහ කරනවා. අර එහෙට කිව්ව අල්ප සුත්තයටම සිද්ධ වෙන කාරණාවක්. ඒක කොටසක් එකට එකතු වෙනවා සීල සංවරය කියන්නේ. දෙවනි පුද්ගලයා ඒකට ඔබට පැහැදිලි. අල්ප සුතයි. මහා උගතෙක් නෙමෙයි පොඩ්ඩයි දන්නේ. ඒ වුණාට මනාලෙස සීලය පිළිතලා ඉන්නවා. එයා ශීලයෙන් ප්‍රශංසා කරනවා, ප්‍රශංසා ලබනවා. හැබැයි සුතයෙන් සම්පූර්ණයි කියලා ප්‍රශංසා ලබන්නේ නැහැ. සුතයෙන් අසම්පූර්ණයි. නමුත් දන්න ටිකෙන් එයා ජීවිතේ ප්‍රයෝජන ගන්න නිසා එයා නැනවතුන්ගේ, උගතුන්ගේ, වියතුන්ගේ, දෙවියන්ගේ සන්තුෂ්ටියට, ආදරයට, ගෞරවයට පාත්‍ර වෙනවා. හේතුව මොකද? එයා අල්පසුත උනාට සිල්වන්තයි. දැන් පළවෙනි එක අල්පසුතයි සිල්වන්ත නැහැ. ඒ නිසා කාරණා දෙකකින්ම කරා. තුන්වෙනි එක කවුද? ඔබට දැන් පැහැදිලි. බහුශ්‍රුතයි ඒ වුණාට සීල සංවරයක් නැහැ. එහෙම පුද්ගලයා සාමාන්‍යයෙන් අපේ ජීවිතවලට කොච්චර මුණ ගැහෙනවද? ධර්මයේ පිළිබඳව මහා දැනුගත්කමක් තියෙනවා. ධර්ම දේශනා කරන්නට හොඳට දන්නවා. නමුත් එයාගේ චර්යාව දිහා බලනවා. එයා කතා කරන විලාසය දිහා බලනවා. එයාගේ අනිකුත් වැඩ දිහා බලනවා. කිසිම සීල සංවරයක්, කාය සංවරයක්වත්, වාක් සංවරයක්වත්, මනෝ සංවරයක්වත් කියන එකම සංවරයක්වත් නැති බහුශ්‍රුතයෝ ඉන්නවා. ඒ නිසා දැනුගතුන් එයා බහුශ්‍රුතයෙන් සම්පූර්ණ වුණාට ශීලයෙන් අසම්පූර්ණ නිසා අර බහුශ්‍රුත බවටත් එක්ක මොකටද එයාගේ උගත්කම? එයාගේ චර්යාව දිහා බලුවම මොහොමුගතුන් කොහෙන් හොයාගන්න බැරිද කියලා. මිනිස්සු නින්දා කරනවා. දේවතාවන්ගේ ගැරහුමට පාත්‍ර වෙනවා. හතරවෙනි ශ්‍රාවකයා බහුශ්‍රතයි. ඒ වගේම බොහෝම හොඳ සිල්වන්තකම රකින්නවා. ඒ දෙකෙන්ම මහජනයා ඒ උත්තම ප්‍රශංසා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බහුශ්‍රත ධර්මදර ඒ උත්තම පුද්ගලයා, සීලවන්ත පුද්ගලයා අතිශයින් වටිනා ප්‍රඥාවකින් සමන්විත නිසා හරියට රංකාසියක් වගේ කියලා. රංකාසියක් වගේ බුද්ධ ශ්‍රාවකයාට කිසි කෙනෙක් නිඳා කරන්නේ නැහැ. දෙවියෝ එයාට ප්‍රශංසා කරනවා, බ්‍රහ්මයෝ ප්‍රශංසා කරනවා කියලා මේ සූත්‍ර දේශනාව අවසන් කරා. මොකද සූත්‍ර දේශනාව අපස්සුත සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේට ඔබ නැවත ගිහින් බැලුවොත් ඔබට මේ ගාථාවේ අර්ථය වටහා ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් අද මා තේමා කරගත්තේ පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. මේ වගේ ගාථා රාශියක් එක පෙළටම අපේ ධම්මපදයේ හම්බ වෙනවා. නේද? තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං තණ්හා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. වටපාඩමේ ගාථා. ඒ වගේ තව ගාථාවක් තියෙනවා ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. මම මේ ගාථාව තෝරගත්තේ පියතෝ ජායති සෝකෝ කියන එක. කුසදාතකේ මනාව ගැළපී යන නිසා. ඒකට ප්‍රේමතෝ ජායති සෝකෝ කමන ධර්මී කුසරාජුරෝ කතාවේ මතු පිටින් ඔබ දන්නවා ආදරය නිසා, ප්‍රේමය නිසා අනන්ත දුක් විඳපු කෙනෙක්. ඉතින් මේ ගාථාව තුල තියෙන නිදාන කතාව ආදරය නිසා, බැඳීම නිසා, උපාදාන නිසා, වෙනස් නොවිය යුතුයි මගේ දේ මගේ අය කියන තැනක හිත පවත්වා ගැනීම නිසා එසේ සිදු නොවන විට වේදනාව විඳින මෞපිය යුවලක් උදෙසායි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. සමහර කෙනෙකුට තමන්ගේ ජීවිතයේ සමහර බලාපොරොත්තු බිඳ වැටෙන්න පින්වත්නි, ඒ බලාපොරොත්තු බිඳ නොවැටුනොත් කඳුල වේදනාව ජීවිතේ උරුම නොවුනොත් ඔවුන්ට ධර්මය අවබෝධ කරගන්නට බැරි නිසා. එමනම් අර අපි ගමේ ගොඩේ කතාව කියනවා අපේ ජීවිතයේ පැමිණෙන බොහෝ දේවල් ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයක් ලබා දෙන්නටපත් වුණොත් ඒක විශ්වාසයෙන් පැමිණුණු ආශිර්වාදයක් කොට අපි සාර්ථක. සමහර වෙලාවට අපි මෙහෙම උදාහරණයක් වශයෙන් ගමු. යම් කිසි ගෙදරක තාත්තගෙන එයාගේ බිරිඳට පන්සලකට යන්න දන් හන්දක් දී ගන්න දරුවෙකුට ආගමක් දහමකට අනුව කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද එයාට කිසි ආගමක් දහමක් නැති නිසා. සදාචාරයෙන් ඈත් වෙච්ච මිනිස්සයා අනිත්‍යයට සදාචාරාත්මක ගුණ පුරන්න දෙන්නේ නැහැ. ඉතින් ඔහොම ඉඳලා මේ මිනිස්සයා මැරෙනවා. මරුණාම ස්වාමීන් දිනියට ඔහුගේ ලැබිච්ච ආදායම පවුල නරත්තු කරගෙන යන්න තියෙන විවිධ අපහසුතාවය නේනවා. ඒක හැබැයි නමුත් අමාරුවෙන් හම්බ කරගන්න දෙයින්
බත්මිටක් දරට දී ගන්න දැන් හිතේ ස්පාස් වීම ශක්තිය ලැබෙනවා. ඔයාලට පන්සලකට ගිහින් එහෙම නැත්නම් භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා සංසාරයෙන් එතර වීමේ මාර්ගය හොයාගන්න මහන්සි ගන්න ඕනේ කියන අදහස හැකීට හැමදාම විරුද්ධ වෙච්ච ස්වාමියා මලා දැන් ජීවත් වීම අමාරුයි. නමුත් ඇයට බණ භාවනා කරගන්නට අවශ්‍ය කරන අසුතරේ සකස් වීම වශයෙන් තමයි අර මනුස්සයාගේ මරණය සිද්ධ වුනේ. ඒකයි මම විශ්වාසයෙන් ආශිර්වාදය. දැන් සබත් නුවර තාම ශ්‍රද්ධාවන්ත අනුසමියලක් වාසය කළා. ඒ දෙන්නට එකම පුතා හිටියේ. පුතා කෙරෙහි බලවත් වූ ආදරයක්, බලවත් වූ සෙනෙහසක් ඇතිව දරුවා අවුරුදු 19 වූ තරුණ වයසට පත් වුණා. ඒ තරුණ වයසේදී මේ එකම පුතාගේ මරණය සිද්ධ වුණා. මව්පියෝ ඒ බලවත් සෙනෙහස තීත්‍ය දරුවාගේ අභාවය නිසා කම්පණයට පත්වෙච්ච මානසික උමතුවන්සේ උදේටත් සෝනනකට යනවා. අඬලා වැළපිලා පහන් දණ්ඩලා සමහර වෙලාවට පුයා පියා ගන්න ආහාර පාන ටික අර වල උඩින් කියලා. මගේ දරුවාට මේක ආහාරයක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ආයි තවලටත් එහෙමයි. ආයි හන්දෑවටත් එහෙමයි. බලවත් ලෙසම ඇඳුම් දෙඩුම් වැළපුම් නැතුව තමයි මේ දෙන ලංකාව ගත කරන්නේ. ඕම කාලේ ගත කරන බුදුරජාණන් වහන්සේ ලෝකේ බලනකොට වටහා ගත්ත මේ දෙපළට මෙවක සිද්ධියක් වෙලා කියනවා. ඒ සිද්ධිය මේ ප්‍රාර්ථනා කරන උපන්දා ඉඳලා නේක. හැබැයි ඒ සිද්ධිය එහෙම ප්‍රාර්ථනා කරගෙන ඉන්න බව ඒ දෙන්න දන්නේ. අපේ ජීවිතවලට උනත් අදට වඩා හෙට මොන මොනවායින් ජීවිත පීඩා වේදනා උපදින්න තියෙනවද කියලා කවුද දන්නේ? ඒ ඔබේ ජීවිතේ ගෙවුණු ජීවිත කාලය ගැන කල්පනා කරලා. අපි දන්නවාද අපිට මෙහෙම මේවා වෙයි කියලා අපි හොඳ පැත්ත දේවල් හෝ නරක පැත්ත දේවල් දෙකම. අපි දන්නේ නැහැ. නමුත් පින්නත් අපි සාමාන්‍යයෙන් උපත ලැබනකොට අප වෙනුවෙන් ඉදිරියේ සිද්ධ වෙන්නේ මොනවද කියන කාරණාව අපේ කර්ම චක්‍රය තුළ සටහන් වෙලා තියෙනවා. අපේ කර්ම චක්‍රය කියවන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ අපට මොනව වෙන්න තියෙනවද කියලා. වාසනාවන්ත දේවලුත් එහෙමයි. නොසිතූ නොපැතු ආකාරයකට කෙනෙකුගේ ජීවිතය වෙනස් වෙනවා. කොහොම මෙහෙම ජීවිතේ වෙනස් වුණාද, දියුණු වුණාද, උගතෙක් වුණාද, ධනවතෙක් වුණාද කියලා සමහරවිට බලා ඉන්න අපේ ජීවිත දිහා අපි අනුන් දිහා බලා ඉන්නකොට හිතන කොහොමද දියුණු වුණාද දන්නේ නැහැ. අපි දිහාත් එහෙම. ඒක යගේ දෛවය. අපි කර්මය කියලා කියන එකටම දෛවය කියලා වචන පාවිච්චි කරනවා. ඒකෝ දෛවයන සිද්ධ වෙන දේවල් දෛවයේ කියවන්න බැරි වෙනකොට අපිට කියව ගන්න අමාරු නමුත් දෛවක් නියම. සමහර දේවල් අපි ගිය ඉරිදිනත් මේකට සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡාවේදී දෛවක් කියන්නේ කියන්න පුළුවන් උපත ලබාගත් වේලාවට අනුව මෙයාගේ ජීවිතේ මෙන්න මේ කාර්යයට මේ සංසිද්ධීන් වෙනවා කියන. සමහර දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. වෙනසක් නැතුව සිද්ධ වෙනවා. ඒ දෛවක් කියන්නේ සුවිශේෂ දැනීම. ඉතින් මේ මෞර්යයන්ට නිබ්බාන මාර්ගයේ ගමන් වීමට හිත සකස් වෙන්නේ උපාදාන කරගෙන තිබිච්ච මේ දරුවගේ වෙනස තුලින් අර දරුවා වෙනුවෙන් තිබිච්ච ආස්වාදයේ ආදීනව දැක්කම තමයි ඒ මෞර්යයන්ට නිස්සරණ තත්ත්වයේ පළමු පියවරට යන්න පුළුවන්කම ලැබුණේ. භාග්‍යවතුන් වහන්සේ මේක නුවණින් දැක බලාගලා මේ මෞර්යයන්ගේ ගෙදරට වඩිනවා. වැඩලා පියතෝ ජායති සෝකෝ කියන මේ ගාථාවේ ලස්සන ධර්ම දේශනාව. කෙනෙකුගේ ජීවිතයේ ශෝකයයි බයයි දෙකම උපදින්නේ ප්‍රිය භාවයේ සාමයි කියන කාරණාව. ප්‍රිය භාවය වෙනස් වෙන බව වැටහුණාම ඒ වෙනුවෙන් හැඳුම් වෙලපුම් දෙනුම් වෙනුවට මේ හැම ප්‍රිය දෙයකින්ම අපට උරුම වන්නේ වේදනාවක් නම් ප්‍රිය භාවයෙන් හිත මුදව ගත්තා. මධ්‍යස්ථ කරගත්තා. ඕනෑම ප්‍රිය දෙයක් වෙනස් වෙන්න පුළුවන් කියන අවබෝධය ජීවිතයට ළඟා කරගත්තා. දැන් ඔබත් මම ප්‍රේ කරන පුද්ගලයෝ. උදාහරණයක් දරුවන්ට මව්පියන්ට දරුවෝ. සහෝදර සහෝදරි. ස්වාමියා බිරිඳ. දැන් මේ බණ අහන ගමන් ඔබ ප්‍රිය කරපු ඒ අයගේ අභාවය නිසා ඔබ අද හැඩු කඳුලින් ශෝක බරිතව ක්‍රියාත්මක වෙන අවස්ථා තමනුත් අත්දැකලා ඇති. ඒ වගේම තාමත් අවුරුදු 10ක් 12ක් ගත වුණා. තමන්ගේ දරුවෙකුගේ අභාවය නිමිත්තෙන් හිත හදා ගන්න බැරුව වැළපෙන මව්පිය කොච්චර ජීවත් වෙනවද? ආදරණීය ස්වාමියාගේ වියෝ දරාගත නොහැකි වන්ද ශෝකෙන් සංතාපෙන් වැළපෙන අය කොච්චර ඉන්නවද? ඒක අහිත කරපැති දෙකක් තියෙනවා. එකක් මේ ගිය එක්කෙනාට අපි කිඳුනට වැඩක් නෑ අඬමින් වැළපෙමින් දැවෙමි. මොකද පිට කියන්නේ සෝමනස්ස සහගත එකක්. පව කියන්නේ
අඬනවා කියන්නේ දෝමනස සහගතයි. එසා අපි දෝමනසකින් පින්කමක් කරලා අඬ පැන්වඩලා පින් දෙනවා. වැඩක් වෙන්නේ නැහැ. මොකද දෝමනස හිතකින් තමයි අන්තිමට මේ ඥාතියව සිහි කරන්නේ. එසා දෙපැත්තම අයහපතක්මයි සිද්ධ වෙන්නේ. මේක දීර්ඝ විවරණයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ මෞර්තිය දෙන්න. මෞර්තිය දෙන්නයි ධර්මයේ අහලා සෝවාන් මාර්ගයට පත්වෙච්ච බව මේ සූත්‍ර දේශනාවේ නැත්නම් මේ ගාථා රත්නයේ දේශනා කරන පසුබිම් කතාවේ නිදාන කතාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේ තමයි මම මතක් කළ හැටියට මේ ගාථා මා තෝරගත්තේ කුසජාතකයට. අපි පිළිශලා මේ ධර්ම දේශනාව සිද්ධ කරගෙන යන්නේ. දැන් මම කිව්වා ඔබට මතකයි කුසරජුරුවන්ගේ පබාවතිගේ විවාහය දැන් සිද්ධ වුණා. අවසානයේදී තීරණයකට ආවේ මුලදීම විවාහ කර දෙන්න දකින්නේ නැහැ කියලා. නමුත් දෙන්නට දෙන්න දකින්න ලැබුණා. අවසානයේ කුසරජුරුව විලක සැඟවිලා ඉඳලා පබාවතිගේ අතින් අල්ලලා මම කුසෙයි කියලා මම කුස කියලා කිව්වම ඇය දැඩි ලෙස කලබලයට කලකිරීමටපත් වෙලා තමන්ගේ මధుරට සාගර නුවරට ආපහු තමන්ගේ පිරිවර සේනාවක් සමග පිටත්ව ගිය බව සිහිපත් කරලයි අපි ගියේ ඉදින ධර්ම දේශනාව සමාප්ත කළේ. අටුවාවේ ඊළඟට සඳහන් කරන්නේ එතනින් එහාට සිද්ධ වෙච්ච සිද්ධිය ප්‍රකාශ කරන්න ඉස්සර වෙලා අතීත කතාවයි මේ විදිහට මේ දෙන්න දෙමහල්ලෝ හමුනේ මොකද මේ විදිහට පිට වෙලා ගියේ මොකද කියන කාරණේට අතීත කතාවක් ඉදිරිපත් කරනවා. දැන් අපේ පින්නතුලට ඕනෑ තරම් අත්දැකීම් තියෙනවා. සමහර දරුවෝ තනි කරන අම්මා තාත්තා දෙන්නම දෙපැත්තට ගිහිල්ලා. සමහර දරුවෝ ළඟ අම්මා තනි වෙලා. දරුවෝ බිරිඳ දෙගොල්ලම තනි කරලා. ස්වාමියා අන් පරාලුවක් කරා කි. එතකොට දැන් මේ වගේ දේවල් වලින් අසීමිත ලෙස හදවතින් පීඩා විඳින අය අපිට සමාජයේ වැඩිපුරම ගහනවා. ඒ අය කියන්නේ මම මෙලව මගේ මහත්යට දසම පියල්ලකින් අඩුවක් කරලා නැහැ. පට දුක අපේ හැමෝටම මම කවදාවත් පරසමී කෙරෙහි සිත්තලවගත්තු කෙනෙක් නෙමෙයි. මම මුළුමනින් කැපවුනේ මගේ ස්වාමියා වෙනුවෙන්. මම කොහොම උපෝසත සීල සමාදන් වෙලා බ්‍රහ්මචාරී වී උදාසක් ගත කරන්න ඕන වෙනකොටම බ්‍රහ්මචාරී දවස් ගත කරා. මගේ මහත්ය හුඟා දුප්පත් තැනකගෙන මම වීර්යවන්තව ඔහු දිනු කළා. අන්තිමට මාව එයාට පුංචි වුණා. මාවට හැරදාලා මෙහෙම ගියේ අයිය පෙහම්බුරට මම මොන වරදක් කළාද? ඇත්තයි. මේ භවයේ ඔබ කිසි වරදක් කළේ නැති හැබැයි. එහෙනම් රජවරුන්ටත් මෙහෙම කර්ම විපාක ධර්මයන් පළ දුන්නා නම් ඔබ වැනි අය කවුද කියන කාරණාව හිතාගන්න විශේෂයෙන් අපිට සිද්ධ වෙනවා. පින්වත් ඔබ දන්නවනේ අපි රජ වුණා කලකම් පළදෙනවා කියලා අහලා තියෙනවද නේද? අජෙකුට වද යම් මඩුවක් පවතිනවා ඒ අඩුපාඩු මනමින් දන මග හරවා කටයුතු කළොත් සත් දහමට හිත හරවා කාට වද සනසුම ලද හැටි වෙනවා. ඉතින් ඔන්න අතීත කතාව අපි දැන් අපේ අවධානයට යොමු කරගන්නවා. හොඳට මේ කතාවත් අහන් ගන්න ඕනේ. ඒක ඔබ දන්න කතාවක්. නමුත් නොදන්න කොටසක් තියෙනවා නම් එකතු කරගෙන ජාතක කතාව අංග සම්පූර්ණ පරිපෝෂණයෙන් යුක්ත කතාව බවට පත් කරගන්න ඕනේ. අපි පොඩි දරුවන්ට කියලා දෙන්න තියෙන කර්ම විපාක පිළිබඳ මෙහෙම කතා. අතීතේ බරණස් නුවර වීදි දෙකක් තිබුණා. උඩ වීදි යට වීදි කියලා. ඉතින් ඒකේ පරම්පරා දෙකක් හිටියා. උඩ වීදී පරම්පරාව යට වීදී පරම්පරාව. ඔය යට වීදී පරම්පරාවේ එක කුල ගෙදරක පුතු දෙන්නෙක් හිටියා. පුතු කෙනෙක් හිටියද දෙන්නෙක් හිටියා. ඔන්න ඔය අතරින් එතකොට එක්කෙනෙක් වැඩිමන අනිත් එක්කන බාලයානේ. හොඳට මතකද ගන්න බාලයා අපේ බෝධිසත්වයන් වහන්සේ. එතකොට ඒ සහෝදරයන් දෙන්නගෙන් වැඩිමන ඡායා කියලා ස්වාමී දිනියක් හැදවගෙන ආවා. වැඩිමහල් සහෝදරය. දැන් එතකොට අපේ බෝධිසත්වයන් වහන්සේ බාල සහෝදරයන්. බෝධිසත්වයන් වහන්සේ අවිවාහකවයි කල්ගත කළේ. අයියගේ ආශ්‍රයම වාසය කරමින් දෙන්න හරි හම්බ කරමින් බෝධිසත්වයන් වහන්සේ බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. තවසක් ඒ ගෙදර ඡායා කියන මිනිද හිතනවා අතිරහකයන් ටිකක් කිව්වොත් හොඳයි. දැන් අතිරහකයන් හැදුවා. ඒ කැවුම් හදපු දවසේ බෝධිසත්වයන් වහන්සේ ඒකේන සහෝදර දෙන්නගෙන් බාල මල්ලි වනයේට ගියා දර කපාගෙන. දැන්
එයාගේ කැවුම් ටික පැත්තක තියලා අර දෙන්න දෙමහල්ලු හදපු කැවුම් බෙදාගෙන කෑවා. ඔහොම ඉන්න ගමන් පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ ගෙදරට පින්දපාත වැඩියා. එතකොට අර වැඩිමහල් සහෝදරයා කල්පනා කරනවා අපට දැන් ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා මොකොත් ඉන්නවා. යමක් පූජා කරන්න හිතේ ශ්‍රද්ධා සම්පත්තියකුත් තියෙනවා. එතකොට දෙන්න වස්තුවකුත් තියෙනවා. තින්නම් වික්කවේ සම්මුඛී භාව සද්දෝ කුල පුත්තෝ භවම් පුඤ්ඤම් පදවති කියලා භාගතුන් වහන්සේ වදාළා. කරුණු තුනක ඒකාබද්ධතාවය ඇති වෙන කලාතුරකින් සමහර වෙලාවට දෙන්න දෙයක් තියෙනකොට දෙන්න කෙනෙක් නෑ. දෙන්න කෙනෙක් ඉන්නකොට දෙන්න දෙයක් නෑ. දෙන්න කෙනෙකුත් ඉන්නකොට දෙන්න දෙයක්ත් තියෙනකොට දෙන්න හිතක් නෑ. මේ කරුණු තුන මේක සම්පූර්ණ වෙච්ච එකන බොහෝ වූ මහා පින්කම් රැස් කර ගන්නවා. දැන් මේ බෝසත්තුන්ගේ වැඩිමහල් සහෝදරයා කල්පනා කරනවා මගේ මල්ලිට ගෙදර ආවම ඡායාලාවා ඒකේ බිල්දලාවා නැවත කැවුම් ඉර දෙනවා. එතෙක් මේ කැවුම් කොටස පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා හරිම සන්තෝෂයෙන් පසේ බුදුහාමුදුරන්ට මේ කැවුම් ටික පූජා කරා. දැන් පැය භාගයක් විතර යනකොට දැන් මේ පසේ බුදුහාමුදුර උදේ 9 නිතරක පින්නපත වැඩි දවල් 11 විතර වෙන වළඳනකොට දැන් පැය භාගයක් විතර ගත වෙනකොට අර මල්ලි කැලේ ඉඳලා ආවා. එතකොට අයියාගේ නෝනා කියනවා මල්ලි මේ ඔයා හොඳට හිත පහදවා ගන්න මේ ඔයාට හදපු කැවුම් කොටස පසේ බුදුහාමුදුරන් පූජා කරා. එතකොට ඔන්නාලේ කේතිය හිත පහදවා ගන්න කිව්වා. ඒ සමහර වෙලාවට හිතේ පැහැදෙන්න ඕන තැන් වල ඉතාලම කුඩා කාරණේකදී පින්වත්නි හිතේ කලකිරීම ඇති වෙන්න පුළුවන්. මේක කතා පුවත් ඕන කරන් තියනවා මේ වෙලාවට විවරණය කරන්න කාලේ නෙමෙයි. ඒ නිසා තමයි කුබ්බේව දාන සුවනු. ධන දෙන්න ඉස්සෙල්ලා හිත පහදවා ගන්න. ඒකෙම ධන දෙන්න වෙලාවෙත් හිත පහදවා ගන්න. ධන පූජා කරලා ඉවර වුණාම හිත පහදවා ගන්නයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සමහර වෙලාවට මේ තුන් දෙනින් කොතනක හෝ හිත කැඩෙන්න පුළුවන්. කැඩුණොත් හිත වහම හදා ගන්න ඕන. දැන් මොන මම ඒකට අතිරේක කතාවක් මේකට එකතු කරන්න. දවසක් පන්සලේ නායක හඳුරන්ට දායක මහත්තයෙක් ආරාධනාවක් කරලා ගියාලු. අපි හැමෝටම අහවල් දවසට අපේ ගෙදර සංඝික දානයක් දෙන්න ඕනේ. ඉතින් නායක හඳුර ආරාධනාව බාරගත්තා. ඔහු ඉන්නකොට ඒ දානෙට නියම කරගත්ත දිනෙට දවස් දෙකකට ඉස්සෙල්ලා ලොකු හඳුරන්ට නායක හඳුරට ආරංචියක් එනවා. නායක හඳුරගේ අම්මට හුඟක් කර්තිමයි. දැන් නායක හඳුරට වඩින්න ඕන එකට. බුදු පුතා බලලා මැරෙන්න ඕනේ කියලා අම්මා කියනවා කියලා පණිවිඩයක් ආවා. දැන් හාමුදුර වැඩියා වැඩලා ආශිර්වාද කළා අම්මට. අම්ම එහෙනම් මම ගිහින් එන්නද කියලා හොම් කියලා අනේ පුතේ අපතා මුළු ලෝකෙම වැඩ කළා. මාගෙනින් වැඩ කරන්නට තියෙන හොඳම වටිනාම වෙලාව තව ටිකකින් උදා වෙනවා. මම වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. අනේ මගේ පුතා මට පණ යන වෙලාවේ පුතා බලන්න ඕනේ. බුදු පුතා දිහා බලාගෙන මට මැරෙන්න තිබුණොත් ඒක ලොකු දෙයක්. දැන් ආන්දරන්ට අර කිව්වාගේ මුළු ලෝකෙම අමතක වුණා. ආරාධනාව බාරගත්ත විත්‍යත් අමතක වුණා. දැන් දවස් දෙකක් ගෙදර රැඳෙන්න සිද්ධ වුණා. දැන් අම්මගේ ප්‍රාණය නිරුද්ධ වෙන්න ඕන මෙන්න. දැන් බුදු පුතා පිළිත් කියනවා. දැන් ඔය දවසේ තමයි අර පන්සලේ දානෙට ආරාධනා කරපු දායක මහත්තයා දැන් පන්සලට එන්නේ. දායක මහත්තයා පන්සලට ඇවිල්ලා අහනවා අපි හඳුනන්නේ මේ කොළොකු හමුදුරු. වෙලොකු හමුදුරු නායක හමුදුරු දැන් ගෝලයටවත් කියලා යන්න බැරි වුණා. අවදස පුතා දාන තියෙනවා. ඒකට සංඝයාට ආරාධනා කරන්න ඕන කියලා. මොකද එන්නේ හිතාගෙන ගිය ගමනක් නේ. අමතක වුණා. අම්මාට අන්තිමයි කිව්වම කාටද පින්වත් සිහි කල්පනා වෙන්නේ? ලෝකේ අපිට දෙන වටිනා වස්තුව තමන්ගේ අම්මා. එහෙම නැත්නම් තාත්තා. ඉතින් දැන් පොඩි හාමුදුරුවෝ කියලා නායක හාමුදුරුවෝ මට කිව්වේ නැහැ. බඩින් වඩිනවා කියලා අම්මට අසනීපයි කියලා ගියේ. දැන් දායක මහත්තයා ලොකු නායක හාමුදුරුවන්ට බඩිනවා. එහෙම හරියනවද? අම්මට අන්තිම වුණත් අපේ දාන කරන්න එපා. මිනිස්සුගේ තියෙන්නේ එහෙමනේ පින්වත් නේ. මිනිස්සුගේ හාමුදුරුවන්ට මොනවාරි ආරුපාඩුවක් වෙනවද ප්‍රශ්නයක් තියෙනවද එහෙම මොකවත් අහන්න තමන්ගේ වැඩේ කරන්න ඕන කියන අතින් තියෙන්නේ ඒක කියන්නේ දානෙට බණට පිළිතට හත් වලාමට යන්නට ඕන අඳගෙව වෙලාවට පොඩ්ඩක් වරදුනොත් දායකයාගේ කට කුල කියයි දුන්න එකපත් ඇටේ සිට බොහොම පරම ප්‍රසිද්ධ කවියක්. දැන් අර මිනිස්සයාට උඩ කරගෙන තමන්ගේ වැඩේ කරන්න මිසක් ආමුදුරවන්ට තියෙන අපහසුකම් කරදර පීඩාවේ වෙලාවේ මොකද්ද අපි මේ වෙලාවේ උපේක්ෂා සාගත වෙන්න ඕන නේද කියන කිසියම් නීමන්නේ. ඕක දායකයන් දෙහිමයි පින්නත්. තමන්ගේ පැත්ත දිහා බලනවා මිසක් වික්ෂුන් වහන්සේගේ පැත්ත බලන්නේ නැහැ. භාග වෙලාවට අපි හිතමු ගමීම දායක මහත්තයෙක් දෙඩ වෙලා. පහට ගියා රෝහලට බලන්න වාහනයකින් නෙමෙයි පාරේ බස්සේ. දැන් දායක මහත්තයා ආවා බෝධි පූජාවක් කරන්න. නැත්නම් දායකාව ආවා බෝධි පූජාවක් කරන්න.
ලොකු හාමුදුරුවෝ නැහැ පන්සලේ ඉන්න ඇත්තෝ කියනවා. ඕජි පූජාවක් තියාගන්නත් එකෙක් නැහැ පන්සලේ. දැන් මේ කවුරු බලන්නද ගියේ? ගමේම දායකයෙක් වැඩ වෙලා සෙක්කිලි ටිකක් කියන්න ගියේ. හොයලා බලන්න තු කොයිතරම් එහෙම පීඩා විපත්ති කරනවද පින්වත් කොච්චර නිന്ദා පහත කරනවද? මනසරම් පාප කර්මයක් හේතුවෙන් අපි සිද්ධ කර ගන්නවා. ඉතින් දැන් පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා. පොඩි හාමුදුරුවන්ට උනත් ඕකෙට දියුණු කරපු හාමුදුරුවම දායක මහත්තයට කියනවා දැන් ඉතින් මේ වෙලාවේ හාමුදුරුවෝ හොයන්න යන්නත් බෑ. දායක මහත්තයා කැමති නම් කරඬුවක් අරගෙන මම වඩින්න. දායක මහත්තයා කල්පනා කරනවා කමක් නැහැ නැගිටි. මක් කරන්නේ? පස්වකට දැසි කරපු දාන්නේ සාංගීකරණ 4 නමක් ඕන. කරඬුවත් එක්ක පස්නමයි කියලා ආරාධනා කළේ කමක් නැහැ ඉතින් වඩින්න. අන්දායක මාතු දෙන්නේ කියේ එකනම් එක්ක දැන් කරඬුවත් දෙය තියාගන්න. දැන් පොඩි හාමුදුරුවෝ පිටිපස්සෙන් කරඬුව පිටිපස්සෙන් වඩිනවා. දායක මහත්තයා පොඩි හාමුදුරුවෝ පිටිපස්සෙන් එනවා. දැන් මොහොම එන ගමන් උන්වහන්සේ පොඩි දිය කඩਿੱත්තක් තිබුණා. ටිකක් ලොකු දිය කඩਿੱත්තක් තිබුණා. පොඩි හාමුදුරුවෝට වැඩි සිවුරදාරි සදා පුසකට පෑන් අයවල. දායකවට කල්පනා කරන ශා. දැන් පරිවර්තනයේ හිත කැඩිලා තිබුණේ පැහැදිලිම නැති වෙලා තිබුණේ. පේනවාද එක්ක හදේ ඉන්නේ මේ හදේ තියෙන අසංවරකම අමක් නැහැ. දැන් ඉතින් දාන්නේ හදපු නිසා දාන දෙනවා. හැබැයි මෙයාට පිළි කර දෙන්නේ නැහැ. දැන් තව ටිකක් දුර යනකොට ඊට වඩා කුංචි වතුර පාරක් තිබ්බා. හාමුදුරුවෝ වැඩේ අත්තාම අඩිය යන්තම් විශ්වාම ඒකට යන්න පුළුවන් පොඩි වතුර පාරක්. උනාද කරපැඩිය කුඩා වතුර පාරක් බහැලා ඒකට. ඉඳා ගමන්ට යන මොකද හංගලේ කරපු වැඩේ. ඒ ඉස්සලා අච්චරල වතුර පාරෙන් අගේට පැන්නා. දැන් ඊට වඩා පොඩි මේ වතුර පාරෙන් ඔබ හන්දේ කොහොමද පනින්න පුළුවන්? ඒ පැන්නේ නැද්ද? තාක්මාත් ඉස්සලා සැරේ පැන්නාම පිළි කර නැති වුණා. දෙවෙනි සැරේ මේ වතුර පාරෙන් පැන්නනම් කාර්යය දානෙත් නැති වෙනවා ඒකයි. අන්න දායක මාත්‍යා කල්පනා කළා යකඩු මගේ හිත කියවන්න පුළුවන් හාමුදුරුවෝ. හාමුදුරුවෝ 100ක් වැඩි ඉන්නට මට මේ හාමුදුරුවෝ වටනවා කියලා අන්න කලිච්ච පොඩි වෙච්ච හිත හදාගන්න. ඒක කතා බුවත් පින්නන්ති විස්තර කරනවා නම් බොහොමයක් තියෙනවා. ඉතින් දැන් මේ විදිහට ඡායානමති බිරිඳ මල්ලිට කියනවා මල්ලි අනේ හිත රිද්ද ගන්න නම් එපා. පස්සේ බුදුහාමුදුරන්ට ඔයගේ කැවුම් කොටස පූජා කරා. බලගේ කොටස ඔක්කොම කාලා මගේ කොටස දුන්න දැන් මම මොනවද කන්නේ? ඔතනම කිව්වොනා. පස්සේ බුදුහාමුදුරගේ පස්සෙන් ගිහිල්ලා අර පාත්‍රයට පූජා කරන දීච්ච කැවුම අපහු ගත්තා. දැන් කල්පනා කරනවා අර ඡායාත් පස්සෙන් දිව දුර කොට පාත්‍රයෙන් කැවුම් ගිහින් අරන් ඉවරයි. පස්සේ බුදුහාමුදුරන්ට කිව්වානේ ස්වාමීනි මට අනුකම්පාවෙන් ඩිංගක් වැඩි. යාගේ මවුදෙකට ගිහිල්ලා අලුතින් උණු කරන ලද සපුමල් පාට ඇති ගිතෙල් භාජනයක් අරගෙන ඇවිල්ලා පස්සේ බුදුහාමුදුරන්ගේ පාත්‍රය පිළිගුවා. දැන් අර කැවුම්ෙලි ඉල්ලගත්ත සහෝදරයෙක් ඉන්නවා. ඒ අතරේ ගිතෙල් වලින් පාත්‍රය පුරවල පූජා කරහව පස්සේ බුදුහාමුදුරුවෝ මේ සියල්ලම දන්න පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ සියල්ලම දන්නේ කියලා. ඒ සියල්ල දැනවදාල පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කළා දැන් මේ කලිත් හිත හදන්න ඕන. මහා පාපයක් මේ කරගත්තේ. නමුත් මේ පාපය අඩකින් හරි නවත්තන්න මට පුළුවන් නම් ඒකට උපායක් යොදන්න ඕන කියලා උන්වහන්සේ ශරීරයෙන් ආලෝකයක් මුලා හැරියා. අර ගිතෙල් පාත්‍රය පුරන පූජා කරපු මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ශා මට හරි වාසනාවක් උදා වුණා. බුද්ධ රශ්මිය දකින්න ලැබුණා. බුදු රස් දකින්න ලැබුණා. මම මගේ පින්කමේ බලය මේ බෙදුම් කලේ කියලා ඒක දැකලා ප්‍රාර්ථනාවක් කරනවා. වැදලා කියන ස්වාමීනි උපනපන් ආත්ම භාවල මගේ ශරීරය මේ බුදුරස් මාලාවෙන් ජනිත වෙච්ච ආලෝකය වගේ ආලෝකමත් වෙන්න මට ප්‍රාර්ථනා කරා. ඒ වගේම මනා රූපශ්‍රී යුක්ත වෙන්නට මට ප්‍රාර්ථනා කරා. ඒ වගේම ස්වාමීනි මට මෙන්න මේ අසත්පුරුෂයා සමග එකට වාසය කිරීමක් නොවේවා කියලා මම ඔබ වහන්සේ අභිෂ ප්‍රාර්ථනා කරනවා. අපි දැන් පින්කම් ප්‍රාර්ථනා කරනවා නේද පින්වත්නි? ඉච්ඡිතං පතිතං තුයං කිප්පමේව සමිච්ඡතු සබ්බේ පූර්ණ චිත්ත සංකප්පහට්ඨ පන්න රසියත අනදාම් දානේ දිනම් සෝන්හතර පින් වාක්‍යයක් කියන ඉස්සර ගාතාව කියනවා. ඉච්ඡිතං යමක් කැමති වෙනවද? පතිතං යමක් ප්‍රාර්ථනා කරනවද? කිප්පමේව සමිච්ඡතු ඒ ඉක්මනින් ඉෂ්ට වේවා ඡන්දෝපන්න රසියත පොයදාට පුරහඳ පෑවෝ වගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරන පින්වත්නි.
ඒ වගේ තමයි මේ කාන්තාවත් ප්‍රාර්ථනා කළේ. ඒකේ අපි ගාථාවක් කියනවානේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය නිවන් දකින්නකන් අසත්පුරුෂයන්ගේ ආශ්‍රයයක් නොවේවා සත්පුරුෂයන්ගේ ආශ්‍රය මට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ දැන් මේ කාන්තාව ප්‍රාර්ථනා කළා. සම්දනකල වචනින්මයි ප්‍රාර්ථනා කළේ. දැන් කල්පනා කරනවා බෝසත්කම් හන්සේ දැන් ළඟ ඉන්නවා කියලා කිව්වනේ මම. අර අතට ගත්ත කැවුම් කොටස ආපහු දැන් පාත්‍රයේ ගිටරෙන් පිරලා තියෙන ගිටර පාත්‍රයේ ආපහු කැවුම්ගේ පූජා කළා. එතමත් ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීනි මගේ ප්‍රාර්ථනාව මේ විදිහට ඉෂ්ට වෙනවා නම් මා ප්‍රාර්ථනාවක් කරනවා. मैं යොදුන් 100ක් දුර වාසය කරපන්. මෙයාම ගෙනල්ලා මගේ බිරිඳ බවට පත් කරගන්න සමර්ථ වේවා මේ පින මටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. අන්න අර කැවුම් ගෙඩිය ආපහු ගත්ත එකේ විපාකයේ පූර්ව කර්ම විපාක බලයෙන් තමයි ඒකට කොසල් රජුව විරූපී වෙලා උපන්නේ. බලන්න දැන් අපි ඕන වෙලාවක මතක තියාගන්න ඕන දුන්නු දේ ගැන කවදාවත් කුල කියනවා. යමක් දීලා දැන් අපි රණ්ඩුනාම මම අච්චර කළා මෙච්චර කළා මට ආපහු එක දෙන්න ගිහලා අපි රණ්ඩු කරනකොට ආපහු දීපු දෙය ඉල්ලනවා. ඒතර තමයි දීලා හරියට කුල කියනවා. මම අච්චර දුන්නා මම මෙච්චර දුන්නා මම අච්චර කළා මම මෙච්චර කළා මෙච්චර කරපු මට මෙහෙමයි කරන්නේ මට වඩා අඩුවෙන් කරපු අයට අම්මා මෙහෙම සලකන්නේ තාත්තා මෙහෙම සලකන්නේ කියලා කොච්චර ගෙවල් වල වුණත් ඒ වගේ අඩදබර දේවල් තියෙනවා. පන්සල් වලට මිනිස්සු දව උපකාර කරත් එහෙමයි. දැන් අපි මෙච්චර දේවල් කළා සල්ලි දුන්නු වගේ නම් විතරක් කිව්වා. අපේ නම කිව්වේ නැහැ. අපි දුප්පත් ඉඳලා වෙන්නේ. විහාරය හදන්න මෙච්චර උදව් කළා. සිවිල් පිළිමි හදන්න ගල් කොටුව කරලා දුන්නා. නමුත් අන්තිමට පිළිමි විවෘත කරන්න වෙන කවුරුවත්. ඒගොල්ලන්ගේ දන්ගම් කියලා වර්ණාවක් කොටා. අපි එච්චර කළා අපිට නිකන් නම කියන්න ඕන නෑ අපිට. නමුත් ඒකට යුතුයකමක් වශයෙන් තිබුණන්නේ අපේ නම කියන්නේ නාය කියනවා. හොඳට මතක තියාගන්න. පින්කම් කරලා අපහැදීමින් අර වගේ දේශ සාගත හිතකින් මගේ නම කිව්වේ නෑ මට දැලුවේ නෑ මං ඉහිලින් පිළිගත්තේ නෑ කියලා එහෙම හිතමින් පින්කමක් බාධු කරගෙන බලවත් අවසරයක් කරගහ ගන්න. දැන් මේ කුසල විවරද ඒ පෙර කර්ම බලයෙන් තමයි විරූපී වෙලා උපදින්න සිද්ධ වුනේ. ඒක දේශනා කරනවානේ ධර්මයේ පින්වත්නි. අම්මන් සත්‍යේ නිබදති හීනක් පනිතතාය. හීන වෙලා උපදින්නේ ප්‍රණීතව උපදින්නේ දුර්වර්ණ වෙලා උපදින්නේ ප්‍රසන්න වෙලා උපදින්නේ කර්ම විපාක නිසා කියන. අපේ සමාජයේ දිහා බලුවොත් පේනවානේ සමහර අයගේ මූණේ කිසිරියාවක් නැහැ පින්වත්නි. හිනා කනදක් නැති අය කොච්චර ඉදුවද හරි දුෂ්ටයි. එකවතාවක් බැලුවොත් ආයි බලන්න හිතෙන්නේ නැහැ. තව සමහරක් තෝිනවා එකවතාවක් බැලුවොත් තව 10 වතාවක් බැලුවත් ඇති වෙන්නේ නැහැ. ඒ තමයි පූර්ව කර්ම බලයේ තියෙන ශක්තිය. එහෙනම් අර මට අලංකාර රූපශ්‍රීයක් වේවා කියලා පබාවති ප්‍රාර්ථනා කළානේ. දැන් අපි දන්නනේ මధుරට සාගල නුවරනේ මේ කුමරිය ඉපදුන 8 දෙනෙකුගෙන් බාලයමනේ ප්‍රභාවති. බලන්න ආලෝකමත් වේවා කියලා හිත පිළිහෙට ආලෝකමත් වුණා. රූපශ්‍රී යුක්ත වේවා කියනකොට අර්ථ රූපශ්‍රී යුක්ත වුණා. දෙන්නට බලන්න කර්මය දෙවිද ආකාරයෙන් විපාක දුන්න හැටි පින්නත්. දැන් ඒ ප්‍රාර්ථනා කළානේ මේ වගේ අසත්පුරුෂය සමග එකට වාසය කිරීමක් වෙන්න එපා කියලා. ඒ නිසා තමයි බලහත්කාරකමෙන් වංචාවක් කරන තමන් කැඳගෙන කියන්නේ. ඒ විවාහ ජීවිතය සාර්ථක වුණේ නැත්තේ. දෙන්න අකමැති වුණේ ඒ නිසා. දැන් මම කිව්වා මේ බණහන අය ඇයි මට මෙහෙම වුණේ? මම මොන පාපයක් කර්මයක් කළාද කියලා කියන එකට හොඳ උත්තරයක් නේ. යම් පින්කම් කරන වෙලාවවල අපි මේ පින්කම් පොලේ ඉන්න අය පිළිබඳවත් අපි කලකිරෙනවා. සමහරවිට අපිට වඩා ඉහිලින් පින්කම් කරාම ඊර්ෂ්‍යාවන්ත වෙනවා. සමහර කෙනෙකුගේ නම ගුණ කියලා ඇගීමක් කළාමත් අපි ඒකට කේන්ති ගන්නවා. ඒ අයට කොච්චර විපාක සංසාරේදී දුක්ඛිත විපාක වශයෙන් ලැබෙනවද කියන කාරණාව තේරුම් ගන්නට මේ අතීත කතාව හොඳ උදාහරණයක්. මම හිතන්නේ අපිට මේක වඩා කාලය ලැබෙන්නේ නැහැ. ඊළඟට සිදුවෙච්ච සිදුවීම් මාලාව කියන්න ඒ නිසා තවත් ධර්ම දේශනාවකට ඒක සේන්දු කරන්න වෙනවා. අදට අපි මෙතනින් නවතිමු. අද විශේෂයෙන් අපි සාකච්ඡා කළේ
අපස්සුත සූත්‍රයට අනුව අල්පස්සුත පුද්ගලයා බහුසුත පුද්ගලයා කියන මේ පුද්ගලයන් දෙදෙනාගේ ස්වභාවය හතර දෙනාගේ ස්වභාවය ඒ වගේම පියතෝ ජාති සෝකෝ කියන ගාථාවේ අර්ථ ඒ වගේම කුසරජ්ජුරුවන් හා අභාවති දේවී කතාවේ අතීත පුවත ගැන සාකච්ඡා කළේ. ඉතින් මේ හරහා අපි උපදවාගත්ත සීල කුසල සම්පත්තියන්ගේ අසීමිත අනුභවී ශක්තිය ආරම්භයේ සිපත් කළා වගේ ගොතටුව නවනගරේ පොළොන්නව පාරයන්ගේ 130 දිවසේ ලක්මීමන පියතුමාන ගීතානි සංධ්‍යා මෑණියන් කියන දෙපළ මේ උදාර ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරමින් දැනිත කරගන්නා කුසල සම්පත්තිය අරමුණු කරගන්නේ මෙන්න මේ අරමුණු සඳහා දා ශිෂ්‍ය ජෝඩි 18 වෙනි දින උපන්දින සමරු ශරණී නතාෂා අක්මීමන ආදරණීය දියණියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට වාසනාවන්ත උපන්දිනයකට ආශිර්වාද කරන්නට ඔබගේම ලැට්වියා රටේ අවසන් වසරේ වෛද්‍ය විද්‍යාව හදාරන ආදරණීය දියණියට සාර්ථක සුදී අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ලක්දිවට පැමිණෙන්නට අවශ්‍ය ආශිර්වාද ලබා දීම අපල උපද සියලු බාධක දුරු වී සිත ශාන්තිය පැතීම ඒ වගේම මියගේ දෙපාර්ශ්වයේ දෙමෝපියන් ඇතුළු සියලු පරම්පරාගත ඥාතීන් පින්පෙත් දීම සමග ධර්මදේශකයන් වහන්සේ හැටියට අපට දහම් ශ්‍රාවක ශ්‍රාවිකාවට ඔබට ආශිර්වාද කිරීම පෞලියන් සෑම දිනකටම ආශිර්වාද කිරීමේ ඉදිරියට බලාපොරොත්තුව දිවි හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ටන වගේම දාල අක්මීමන පින්නොත් පියාණෙනි ගීතානි සංධ්‍යා පින්නොත් මෑණියනි ඔබට බලකේ සියලු දහ ප්‍රාර්ථනා සමෘද්ධත්වයට පත් වේවා පරම ලෝතුරු අමාසුවේ සඳහා මේ උත්තම පින්කම පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමද සම්මා සම්බුද්ධ සරණයි සම්මා සම්බුදු පිටයි. සාදු 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 මෙතන ප්‍රාමණ ධර්මානුශාසනාවයි නිමාවට පත්ුනේ. අපි විරාමයක් ලබා ධර්ම සාකච්ඡාව තුළ තවත් වැදගත් වූ වටිනා වූ කාරණා සාකච්ඡා කරමු. පූජනීය වන්දනීය කැටවල මාළුක නායක හඳුරන්න ආසේද නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් පාරමී වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලබා ගන්නවා. සතියන්ත දවසේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න බොහෝ දෙනෙක් විශේෂයෙන්ම ඒ නිවාඩුවේ ගෙදර ඉන්නවා වගේම වැඩ කළත් සමහර විට මේ නිවාඩු දවස් වැඩි වෙන අවස්ථා තිබෙනවා. මොකද හේතුව සතියට තැන් වෙලාවට බොහෝ දෙනෙක් ගෙදර ඉන්න දවසේ ඒකට ගෙදර වැඩ වැඩි. කොහොම නමුත් ඒ අතරතුර විදිහට උදේ 8 ඉඳලා 10 දක්වා කාලයට වෙලාව වෙන් කරගන්න බොහෝ දෙනෙක් කැමති. කොතරම් ගෙදර වැඩ කටයුතු තිබුණා ඒවා මතකට අතපසු කරලා හරි මතකට නවතලා හරි උදේ 8 ඉඳලා 10 දක්වා මේ දෙපැය මෙතන ප්‍රාමස්කරණය කරනවා. ඒක තමන්ගේ ජීවිතයට ආයෝජනය කරගන්න කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ හේතුව තමයි පරිපීඩිත සමාජයක ජීවත් වෙන අපි සතියක් නැත්නම් දවස් 7න් වැඩිම කාලයක් සේවය කරන තැන්වල ඒ වගේම ඉගෙන ගන්නවා මේ කටයුතු වල නිරත වෙනවා. කාර්යබහුලව ජීවත් වෙන්නේ. ඇතැම් වෙලාවට හුස්මක් හට ගන්න වෙලාවක් නැහැ කියලා අපි කියන්නේ. ඒව තත්ත්වයක් තුළ ඒ හිතේ නිදහසට හිතේ සංසුන් භාවයට චිත්ත ඒකාග්‍රතාවයට හිත නිවා ගන්නට මනපදයක් අහන අවස්ථාවක් ජීවිතේ උදා කරගන්න තමයි සත්‍යන්ත දවසේ නාමයසන වෙන් කරලා තිබෙන්නේ. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් තමයි මේ පාමුලෙන් ලැබෙන්නේ. අපේ පූජනීය දේශකයන්න් වහන්සේ කැටවල හේමාලෝක නායක හඳුනන වහන්සේ වසර ගණනාවක් පුරා ඒ උතුම් අවස්ථාව තමයි ඔබට හිමි කර දෙන්නේ. ඉතින් අද දවසේදී කැටවල හේමාලෝක හඳුනන්නේ බණහන බොහෝ දෙනෙක් කැමතිනේ. ඉතින් මේ අවස්ථාව තමයි උදා වුණේ ඔබට ධර්ම සාකච්ඡාවේදී තවත් අපි ප්‍රශ්න අහමු මේ සම්බන්ධව ධර්මයේ සම්බන්ධව සහ මේ දේශනාව අනුසාරයෙන් නැගෙන ගැටළු සම්බන්ධව අපි විමසා බලමු. අපේ හඳුනන වහන්සේ සමග ධම්ම කතිකාවතේ සදහම් ප්‍රශ්න වුමාරු යෙදෙමු. ඒකල අපට තවත් දැන කියා ගන්නට පුළුවන් ධර්මයේ පිළිබඳව හිත සංසවා ගන්නට පුළුවන් ධර්මයේ පිළිබඳව එතන විට මා විමසන්නේ ඔබේ ධම්ම ගැටළු වෙන්නට පුළුවන්. ඒ විට ඒ තුලින් ලැබෙනා වූ ආත්ම
තෘප්තිය නැත්නම් අපේ හිතේ නියුණු ස්වභාවය සැනසීම ආයි මිල කරන හැකි ඒ උතුම් අවස්ථාවකට මේ මොහොතේ ලැබෙන්නට පුළුවන් නිසා මොහොම කැමැත්තෙන් උවමනාවෙන් ධර්මය අහන්නට හැමදිනටම ආරාධනා කරමින් ධර්මයේ දේශනා කරන්නට සාකච්ඡාව තුළ ධර්මයේ තවත් පහදා දෙන්නට පූජනීය කැටවල හිමාලෝකනායක හාමුදුරන් වහන්සේට බොහෝම සදහැසිතින් ගෞරවයෙන් නැවත වාරයක් ආරාධනා කරනවා. සාකච්ඡාව ආරම්භයේදීම සිහිපත් කරන්නට ඕන අපේ පූජනීය බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේ පෞද්ගලික Facebook පිටුවල මාධ්‍යතුවා ස්වාමීන් වහන්සේ අවසරයි උන්වහන්සේ අසනීප වෙලා තිනවා කියලා වීඩියෝ පටයක් ප්‍රචාරය වෙන අවස්ථාවක් පිළිබඳව අසනීප වෙලා අසරණ වෙලා උන්වහන්සේට කවුරුත් නැතුව කවුරුත් නැතුව දැඩිව ගිලන් වෙලා අසරණ භාවයට පත් වෙලා ඉන්නවා කියන කාරණේ ඒකල බොහෝ අදහස් වමාරුණා. ඉතින් මේ කාරණාව පිළිබඳව උන්වහන්සේ අසනීපෙන් ගිලන් සිටිනවද අපි දන්නවා. අපි උන්වහන්සේ කීප අවස්ථාවකදීම බලන්නට ගියා. ඉතින් සෑම අවස්ථාවකදීම උන්වහන්සේ තමන් වහන්සේගේ ශක්තියෙන් උන්වහන්සේ වැඩිපුරම නෙත් රේඩියෝවේ ධර්ම දේශනා කළේ සතර සතිපට්ඨානය පිළිබඳව උන්වහන්සේට තමන්ගේ ගිලන් භාවය පිළිබඳ පෘථුල අවබෝධයකින් කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් සහ විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය උන්වහන්සේට උපස්ථාන කරන නිබඳවම සහ උන්වහන්සේගේ දායකකාරකාදීන් උන්වහන්සේගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටිනවා. අපට විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නය සිහිපත් කළේ උන්වහන්සේ ගිලන් බව ඇත්ත. හැබැයි කවුරුත් නැතුව අසරණ වෙලා නැහැ කියන කාරණය සන්නාස ඇත්තටම මේ ඇතැම් වෙලාවට Facebook පිටුවල ප්‍රචලිත කරන්නට ඇත්තේ නරක අදහසකින් නොවෙන්නට පුළුවන්. උන්වහන්සේට සහයෝගය නැත්නම් උන්වහන්සේට දායක වෙලා උන්වහන්සේ මේ ගිලන් බවෙන් මුදා ගැනීමට වෙන්න පුළුවන්. හැබැයි ධර්මය කියපු ගෞරවනීය මහා සංඝරත්නයේ අපිට හිටපු වටිනාම ස්වාමීන් වහන්සේ නමක් ගිලන් වෙලා ඉන්නකොට උන්වහන්සේට නිරෝගී සුවය පැතීම එකක්. හැබැයි ඒ තුළ අනවශ්‍ය ලෙස යම් දෙයක් තමන්ට වාසියක් ලෙස හරවා ගැනීමට කටයුතු කිරීම අපි අනුමත කරන්නේ. ස්වාමීන් වහන්සේලාත් සිහිපත් කළේම උන්වහන්සේත් ලෝකයට බණ කියන හාමුදුරුවෝ අසර වුණාම උන්වහන්සේට ධර්මීය ආශිර්වාදයම තමයි නේද ස්වාමීන් වහන්සේ. ඒත් ආශිර්වාද කරමු උන්වහන්සේගේ ගිලන් භාවයට ඉක්මනින්ම නිරෝගී භාවයට පත් වෙන්න කියලා. මොකද උන්වහන්සේ මෙහෙදක උන්වහන්සේ ගිලන් භාව පිළිබඳ විචාරල කතා බහ කරලා ඉඳලා තිබුණා. පින්වත් ඔබ හැමදෙනාටම තුන්රුවනේ අනන්ත සූවිසි ගුණ බලයෙන් සියලු යහපත් ප්‍රාර්ථනාවන් සමුද්ද කරගන්නට මේ ධර්ම ශක්තිය හේතු භූත වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරනවා. මේ රටේ භික්ෂුවක සතු තුන් ගුණාංග සම්පූර්ණ කරන ලද භික්ෂුන් වහන්සේ නමක් හැටියට තමයි බණ්ඩාරවිල අමිතානන්ද නම් අපේ මහා ජාතිවරයන් වහන්සේ හඳුන්වන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ වියත්තෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානුධර්ම පටිපන්නෝ සෝ තස්ස වුච්චති සංඝසෝබනෝ. යම්කිසි භික්ෂුවක් වියක්ත නම් විනීත නම් විසරද නම් බහුසුත නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි සම්පූර්ණ නම් උළු මහත් ජනකායකගේ සිත්සතන් ප්‍රබෝධමත් කරන්නට උන්වහන්සේට සවි ශක්තිය තියෙනවා කියලා. ඉතින් බණ්ඩාරවිල අමිතානන්ද හාමුදුරුවෝ යෝන් සිතට දහම් සිසිල වැනි විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්ත වශයෙන් ලෝක ව්‍යාප්ත වශයෙන් ක්‍රියාත්මක කළ වටිනා කිනි අතිවරයන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳුණා වගේ කායික වශයෙන් යම්කිසි ආබාධ ධර්මයන් ලැබිලා විවිධ ශාරීරික කර්ම වලට උන්වහන්සේ භාජනය වෙලා ඒ සියල්ලෙන් උන්වහන්සේ ස්වස්ථ භාවයට ගෙන එන්නට ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දායකකාරකාදීන් වගේම ආදරණීය මෞතුමිය තවමත් උන්වහන්සේලාගෙන් රැඳෙමින් උන්වහන්සේට පාළුවක් තනිකමක් අගහිඟයක් නොවන්නට නිරන්තරයෙන් සියලු කටයුතු සම්පූර්ණ කරන බව පෞද්ගලිකවම අපි දන්නා කාරණාවක්. රජෙක් වුණත් ලෙඩෙක් වුණත් අසරණ භාවයට පත් වෙනවා කියන එක ඇත්ත තමයි. නමුත් උන්වහන්සේ කාත් කවුරුවත් නැතිව අසරණ වෙලා නෙමෙයි රෝගී තත්ත්වය නිසා උන්වහන්සේට දැනෙන අසරණ භාවය කියන එක ඔබටත් අපටත් බුද්ධ ආදී සියලු උතුමන්ට නිරන්තරයෙන් ලැබෙන දෙයක්. යම්කිසි කෙනෙක් යම්කිසි කාරුණික හැඟීමෙන් කියන යම්කිසි වචනයක් සමහර වෙලාවට අනිත් අයගේ හිත රිදෙන්න හිත තැරෙන්න ඉඩ තියෙනවා. දැන් උන්වහන්සේ කාත් කවුරුවත් නැතුව අසරණ වෙලා කියන වචනය ඒ ශිෂ්‍ය සූත්‍රයන් වහන්සේලා අච්චර කැප වෙලා ඉන්නකොට ඇහුණාම දායකකාරකාදීන්ට එහෙම ඇහුණාම අනේ අපි මෙච්චර බලනවා සලකනවා ඇයි අපි වගේ පිරිසක් මෙච්චර මේ අපේ ආම්දුර වටේ ඉඳද්දී මේ විදිහට ප්‍රකාශ කරන්න කියලා ලොකු චිත්ත පීඩාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රකාශ කරන්නයි බොහොම පරිස්සම් වෙන්නේ. ඒක එක්තරා විදිහක අකුසලයකට වෙනවා. පිනකට වඩා ඒක කරුණාව නෙමෙයි. කරුණාවේ වේශයෙන් දෙන වෙනත් බලාපොරොත්තුවක්.
ඉතින් ඒ නිසා ඒ බඳු ප්‍රකාශ නොකර හිටින්නට අපි මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ බඳු ප්‍රකාශන ඉදිරිපත් කරන ඇත්තන්ට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලය අදත් මේ විශ්වයේ වැඩ ඉන්නවා සත්‍යයි. ධර්මකාය වශයෙන් වැඩ ඉන්නා වූ අනන්ත බුදු ගුණ තේජ අනුභවයෙන් ඒ වගේම මේ ධර්ම මාර්ගයේ නැඹුරු වෙච්ච හිත් ඇති කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාවකගේ හදවත මේ වෙලාවේ උන්වහන්සේට සත්‍ය ප්‍රාත්මක වශයෙන් ආශිර්වාද කරන්නට පුබුදු කරගන්නට කියලා මතක් කරමින් අපි හැමෝම ජීවිතේ පුරා රැස් කරගත්ත සියලු කුසල ධර්ම වගේම අපේ හාමුදුරුවෝ ජීවිතේ උපදවාගත්ත සියලු කුසල ධර්ම ශක්තිය තුලින් උන්වහන්සේට ඉක්මන් නිදුක් බව නිරෝගී බව ස්වස්ථ භාවයේ සැලසෙත්වා කියලා අපි සමාරම්භයේම අදිෂ්ඨාන ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මම හිතන්නේ ධර්මයේ තිබෙන රැකවරණය අපි අත්විඳිනවා. මම නම් ධර්මයේ පිළිබඳව ධර්මයේ තිබෙන සැබෑ ස්වභාවය පිළිබඳව ඔබ වහන්සේ හමුවේ අනන්තවත් අත්විඳලා තිබෙනවා. ඔබ වහන්සේට ජීවිත ගිලන අවස්ථාවන් පිළිබඳව තාමත් ඇතැම් වෙලාවට ඔබ වහන්සේට නොයෙක් අසනීප තත්ත්වයන් මත ප්‍රතිකාර ලබා ගන්න සිදුවෙන අවස්ථාවන් පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කරන හැබැයි ඒ සියලු කාය වේදනා, චිත්ත වේදනා, පීඩාවන් සියල්ල ධර්මයේ තුලින් ඔබ වහන්සේ යටපත් කරනවා. මම අපේ අමිතානන්ද හාමුදුරුවෝ වහන්සේට අපිට හිටපොගේ ස්වාමීන් වහන්සේ නම අපිට නෙත් රේඩියෝ විදර්ශන දේශනා කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම අපිට මඟහසර කියා දුන්නු වටිනා වූ දේශකයන්න් වහන්සේ නම ඒ වගේම ශාසනයේ බවලවපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ඉතින් උන්වහන්සේට ඒ ධර්ම ශක්තිය තිබෙනවා. ධර්මයේ ආශිර්වාදය තිබෙනවා. ඒ නිසා පූජනීය මණ්ඩල අමිතානන්ද හාමුදුරුවෝ වහන්සේට වගේම අපේ පූජනීය කැටවලේ මාළුක නායක හාමුදුරුවෝ වහන්සේට තව චිරාත් කාලයක් මේ සසුන බබලවන්නට උන්වහන්සේලා කරන සියලු සත්කටයුතු සාර්ථකව කරන්නට උන්වහන්සේලාගේ චිත්ත ශක්තිය වැඩි වේවා, ආධ්‍යාත්මික ශක්තිය වැඩි වේවා, උන්වහන්සේලාගේ කායික පීඩා දුරු වෙලා, චිත්ත පීඩා දුරු වෙලා මේ ශාසනයේ තිබෙන උතුම් වූ ධර්මයේ ශක්තියෙන් උන්වහන්සේලා කරන්නා වූ සියලු කුසලයේ ආනිසංස බලයෙන් ඒ ධර්මය අහන අපි තුළ රැස් වෙනා වූ සියලු කුසල ශක්තිය බලයෙන් ඔබ වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ වහන්සේලාට ලැබේවා කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු ඉතිසිතින් අපි ආශිර්වාදයේ පුදුමාකාර භක්තියකින් යුක්තව පිළිගන්නවා. එවන් ආශිර්වාද කරන මගේ පුතා ඇතුළු සියලු ලෝකවාසී හැම දෙනාටම ඒකාන්තයෙන් ආයුරාරෝග්‍ය ආදී ලාභය උපදවා ගැනීමට අපට කරන ආශිර්වාදයේ හේතු භූත වේවා, වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු. අපේ නෝදරේ පිළිගොමාරුව කොනේ ඒකට ආසයි දෙන්න පිළිගොමාරුව කොතෙක් වටිනවද ස්වාමීන් වහන්සේ? ඇත්තටම ඒක අපේ මේ පැවිදි ගිහි දෙපක්ෂය අතර ධර්ම විනයානුකූලවම සම්පූර්ණ කරන විදිහේ පුහුණුවක් පුරාතීතයේ මිනිස්සු තුළ තිබුණා. ස්වාමීන් වහන්සේට වන්දනා කරලා මයා කතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං මා විසින් කරන ලද සියලු පින්කම් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ස්වාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං ස්වාමීන් වහන්සේ කළ පින්කම් මට අනුමෝදන් කරනසේක්වා. අන්න අර මම ආශිර්වාද කළාම පුතා සාදු 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 කියා පිළි අරගෙන ආශිර්වාද කළා වගේ පින් අනුමෝදන් පිළිගත්තා වගේ අපට පින් අනුමෝදන් කරනකොට අපි සාදු 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 කියලා කිව්වා වගේ අපි මේ විදිහේ පින් හෝමාරුව කියන එක ඒකාන්තයෙන් හුරුපුරුදු වෙන්න ඕනේ. දේවතාවන් විතරක් පින් දීම, මීගයට විතරක් පින් දීම නෙවෙයි, සුදීවත්ව ඉන්නට පින් දීමත් දෙන පින ප්‍රීතිමත් සිතකින් ගැනීමත් මේ දෙක අපි හුරුපුරුදු වෙන්න ඕනේ. දැන් පුරාණ කාලේ මිනිස්සු කවුරුහරි තේවතර කෝප්පයක් දුන්නත් පරණ ආච්චිම්මලා සීයලා වතුර ටිකක් කුණු කරලා දරුවෝ නෑවුවත් අනේ මා පුතාට බුදුබවම ලැබේවා කියලා පින් දෙනවා. එහෙම සාදු සාදු එසේම වේවා කියලා අපි කියන්නේ නෑ. දැන් තේවතර කෝප්පයක් දුන්නාම අනේ ගොඩාක් පින් කිව්වම හොඳයි හොඳයි සාදු සාදු කියනවා වෙනුවට අපි ඕක මොකද්ද ඉතින් කියලා තමන් කරන්නේ මහා පින අනේ ඉතින් මොකද්ද පින් දෙන්න දෙයක්ද කියලා බොහොම ලාභාල කරලා ඒක විසිරුවා හරිනවා. මේ නදරවත්කම නිසා සිද්ධ වෙන දෙයක්. පින ඒකාන්තයෙන් සාදු 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 කියන එක අනුමෝදන් විය යුතුමයි. ඒකවල තමයි පින ඇත්තටම පිළිගන්නේ. මම හොඳ තැනක් අපි ප්‍රවේශය ලබා ගත්තේ. අපි ඇතැම් වෙලාවට ඒ වගේ අවස්ථාවල මොනවා හරි දෙයක් අපි දෙනකොට අපි දානය පිළිබඳව වහන්සේ සිහිපත් කරන දේශනාවේදී ඒ අවස්ථාවලදී ඕක මොකක්ද ඉතින් ඕක ඉච්චරිතන්න ඕන දෙයක් නෙමෙයි කියලා අතහරිනවා. ඊට වඩා මෙතන වටිනාකමක් තියෙනවා මේ. පුදුම වටිනාකමක් තියෙනවා. මොකද අපිට මේ කුසලයේ හරවන්න පිනක් තියෙන්න එපා. ඒ පින කියන අනුමෝදන් වුණ නැත්නම් අනුමෝදන් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේගිනා කියන කතා කරනකොට තියෙන පරදත්ත උපදීවින්ද විතරක් පින් ගන්න පුළුවන්. මොකද අපි පින් දෙනකොට ඒ අය සාදු සාදු කියන හැටි පින් ගන්නවා. ඒ හින්දා තමයි ඒ අයට පරදත්ත උපදීවින්ද විතරක් පින් ගන්න පුළුවන් කියලා අපි කියන්නේ.
අපි පින් දුන්නාට අනිත් අය විසින් පින් ගන්නෙ නැහැ. ඒ කියන්නේ අපි පරදත්ත උපජීවී විදිහට ඉන්න පුළුවන්ද? දැන් අපි දැන් වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ පැහැදිලිව පරදත්ත උපජීවී. පර කියන්නේ අනුන් දත්තු කියන්නේ දෙනවා. නිවි කියන ජීවිත අනුන් දෙන ජීවිත වෙන කරන පරදත්ත උපජීවී. ඒකට අපිට අර මම කිව්වේ ඒකයි මම පුදුම විදිහට විශ්වාස කරන දේ තමයි දාර්ඝකාරකාදී ඒවා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වේවා මට කරන ආශිර්වාදය මට ප්‍රබල ලෙසම පිහිට වෙලා තියෙන එක ප්‍රායෝගික අත්දැකීමෙන් මම දන්න දෙයක්. මේ ධර්ම සාකච්ඡාව අග පුණ්‍යානුමෝදනාවේදී වහන්සේ වෙලා වින් කරගන්නත් මොකද මට කියන්නේ පුතේ මට මේ උදව් කරන අයට පින් දෙන්න ඕන පුතේ කියන ඒ ලොකු ගෞරවණීය හැඟීම වහන්සේ තුළ තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක හරි වැදගත් අපේ සමාජයට අපි සාමාන්‍යයෙන් යමක් කරන්නේ නම තියාගන්න නැත්නම් ලකුණු දාගන්න. දැන් අර ස්වාමීන් වහන්සේ පිළිබඳව යම් ප්‍රචාරයක් ගෙන ගිය තැන් වෙලාවට තමන්ගේ YouTube channelේ බලන ප්‍රමාණය වැඩි කරගන්නට තියෙන අදහසකින් වෙන්නත් පුළුවන්. ඉතින් මේ පටු පරමාර්ථයක් තියෙනවා නම් මේ කුසලයේ වැඩි එතනේ ඒ චේතනාව තමයි මෙතන ප්‍රධාන වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? අතම චේතනාව දැන් ඒත් මොන චේතනාවෙන් ඒක කරාද කියලා මම දන්නේ නැහැ. නමුත් කළ ප්‍රකාශනය අසත්‍යයක් නේ. එහෙමයි. අමාර සමාජ දර්ශන සොයානුවල ප්‍රකාශ කරාම අර්ධ සත්‍යයක්. මේක පූර්ණ අසත්‍යයක්. පූර්ණ අසත්‍ය. සමාජ දර්ශන පූර්ණ සත්‍යයක්. මොකද උන්වහන්සේට දැන් අවුරුදු 3කට අධික කාලයක් මේ අසනීප ස්වභාවය. ඒතකොට අවුරුදු 3ක කාල සීමාව තුළ උන්වහන්සේට ඒ විදිහට උපස්ථානය නොලැබුණා නම් උන්වහන්සේ අපවත්තර හුඟක් මේ ශක්තිය ප්‍රාණය අල්ලගෙන ඉන්නේ සිල්දනා කරන ප්‍රබල උන්වහන්සේ පාරිසරික වශයෙන් අසරණවන්ට නොදී කරන මේ මහා ආරක්ෂා සම්පත් සහ උපකාරී සහ සිව්පසෙන් කරන උපස්ථාන. මම මේ කාරණා සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වුණා. අපිට බොහොම හිතවත් වූ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වුණා. වැඩිමහල් සාරද ස්වාමීන් වහන්සේ සිහිපත් කළා අපත් සමග නිරන්තරයෙන්ම සහ සම්බන්ධතාවය පවතින උන්වහන්සේ අපේ හාමුදුරන් වහන්සේට අසරණ වෙන්න අපේ අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා මේ කාරණා පිළිබඳ සිහිපත් කරන්න කියලා. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවක් අපි හැමදෙනාම හැබැයි උන්වහන්සේට ඉක්මනින් සුවය නැවත ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරනේ ධර්මයේ මට ධර්ම සාකච්ඡාවේ දහම් ගැටයක් ලෙස වහන්සේගෙන් ධර්ම කාරණා අනුශාසන ලබන්නට කැමති. ධර්මයේ දන්න අයටත් මාර්ගඵල ධර්මයට පත් වූ අයට මාන්නේ එන්න හැකියාවක් තිබෙනවාද, අවකාශයක් තිබෙනවාද කියන කාරණේ නෑ. බහුශ්‍රෘතභාවය තියෙන ධර්මයට හෝ අර්ථයට හෝ ධර්මාන්තර ප්‍රතිපදාවට බැස නොගත් අයට මාන්නේ එන්න පුළුවන්. අල්පශ්‍රුතයටත් එහෙමයි. අල්පශ්‍රුත පුද්ගලයා ධර්මයට බැසගෙන නැත්නම් තම ධර්ම දහම් ගොඩසල ක්‍රියාත්මක කර නැත්නම් එයාට ධර්ම ටික පිළිබඳව උනත් අහංකාරකමක් මානයක් එන්න පුළුවන්. නමුත් අපි දන්නවා සාමාන්‍යයෙන් නැමුණු අතුසේ කිරෙම්බර වෙච්ච කරලසේ නියමාකාරයේ පෝෂණයක් ලබාගත් එක්කනට මාන්නේ එන්නේ නැහැ. ඒ තරම්ම නියතමානී. දැන් අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අනාගාමී මට්ටමින් ඉහළට අරහත්ත්වයට යන්නට ගැටලුවක් වුණා මාන්නේ කියලා පිළිහල තිබෙනවා. සංසාරික වශයෙන් බලපාන සමහර දේවල් තියෙනවා මාර්ගඵල අධිගමනයට යන්නට පරිබෝධ. නමුත් ඒක මේ මාර්ගඵල භූපකයේ තියෙන වරදක් නෙමෙයි. ඒක සංසාරික දෝෂයක්. ඒකට ඒක තව ශක්තිමත් කරගන්නකොට මනස එතනින් එහාට කර්මජ විපාකය අවශ්‍ය භාවයට පත්‍ර ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැතුව උන්වහන්සේට මේ ධර්මයේ තුල ඇතිවෙච්ච මාන්නයක් නෙමෙයි ඒක. මගපල නොලබලා ධ්‍යාන වලට පත්වීම ඊට කඩක් තිබෙනවාද සෝමංශ මිනිසෙකුට? තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් භාග්‍යතුන් වහන්සේ දැක්කේ එදා මේ වාසය කරපයි ධර්මයේ තුල ජීවත් වුණා. නමුත් ධර්මයේ අඩක් දුර විතර ගින් තිබුණේ. ඒ ධර්මයේ අඩ යන කුමක්ද? ධ්‍යාන මට්ටමට යන ජීවිතේ. නමුත් විපස්සනාවට හිතක් නගන්න උනා ධ්‍යාන මට්ටම ඒකාන්තයෙන් සම්පූර්ණ වී යුතුයි. ඒ කියන්නේ ධ්‍යාන කියන්නේ බෞද්ධ ධර්මයේම කොටසක්ද නැත්නම් මේ පරිබාහිරව වෙනත් ආගම් වල වෙනත් ධර්මයන්ගේ කොටසක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේමයි දැන් ධ්‍යාන කියනවාම ධ්‍යාන වල ස්වභාවය දෙකම එකයි. නමුත් රූපාවචර අරූපාවචර මට්ටමේදී ඇතැම් ධ්‍යානයක් නවතිනවා. බුදුහාමුදුරන්ගේ ධ්‍යාන විශේෂත්වය තියෙන්නේ එතෙන්ම යනවා. එතෙන්ම ගිහින් එතන මේ කර්මස්ථානය යෝගිම සිත දෙකම අනිත්‍ය ආදී වශයෙන් ත්‍රිලක්ෂණ දඟවනවා. දැන් අර අනිකොත් බුද්ධ කාලීන සමාජයේ තිබිච්ච අනිත්‍යයේ ධ්‍යාන මට්ටම පංච අවිඥා සසමාපatti කියන තත්ත්වයෙන් දක්වා ගිහින් නැවතිලා තිබුණා. එතන ඒ දැක්කේ එතන සත්‍යය තියෙනවා කියලා. වාග්යතුනාගේ එතන සත්‍යය දැක්ක බවත් ඉදිරියේ සත්‍යය තියෙනවා තව වටහා ගන්න තමයි විපස්සනා මාර්ගයට වැඩම කළේ. දැන් අපි නිවන් දකින්න නම් අපි ධර්මය අවබෝධ කරන්න නම්
එවැනි තත්ත්වයට පත් වූ තුමන් වහන්සේ නමකකින්ම බණ අහන්න ඕනද? මේ සමාජ කතාව වෙනවා. උන්වහන්සේගෙන් බණ ඇහුවොත් එහෙම උන්වහන්සේ අරහතන් වහන්සේ නමක්, උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් බණ ඇහුවොත් අපිට මේ සසරින් එතර වෙන්නට පුළුවන්, නැත්නම් මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. සමහරව අනිත් පැත්තට ගියනවා. දැන් අද වර්තමානයේදී බොහෝ වෙලාවට ධර්ම අවබෝධ කරගත් පිරිස අඩු වෙලා තිබෙන හේතුව තමයි මේ ධර්මය අවබෝධ කරගත් පිරිස අඩු වීම. ඒ තුලින් ධර්මය අහන්නට අවකාශයක් නැතිවීම කියලා. මේ සත්‍යතාවයක් තියෙනවද අපේ හැමෝටම? එහෙම නැහැ. අරහතන් වහන්සේගෙන්ම ධර්මයක් අහන්නට ඕන. රහතන් වහන්සේගෙන්ම ධර්මයක් අහන්න ඕන. එහෙම නැත්නම් මේ ධර්මයක් නෙවෙයි කියලා කියන විදියක් නැහැ. යම් කෙනෙක් ධර්ම විනයට අනුගතව ධර්මයේ දේශනා කරනවා නම් ඒ දේශනා කරන පුද්ගලයාගේ ආධ්‍යාත්මිකවට වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කරන දේශනාව මොකක්ද කියන කාරණා. ඒ දේශනාව මේ භාගවත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අර මජ්ක්‍ධිම නිකායේ සාන්දක සූත්‍රයේ කියනවා සමහර කෙනෙක් අනුගින් අසාගත්ත ධර්මයක් දේශනා කරනවා නම් තමන් අධ්‍යයනය කරන්නේ නැතුව එතකොට කියනවා සුසුතම්පි හොති. හරියට තමන් මේ ධර්මය අසාගත්තා වෙන්නත් පුළුවන්. දුසුතම්පි හොති. හරියට අසාගත්තේ නැතුව වෙන්නත් පුළුවන්. තථාපි හොති. අසුදේ සත්‍යවාදීම ධර්මයෙන් වෙන්නත් පුළුවන්. අන්‍යතාපි හොති. අසු ධර්මය සත්‍යවාදී නොවන ධර්මයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන්ම කාගෙන් බණක් ඇහුවත් ඒක ධර්ම මිනිසුන්ට සසඳා බැලීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. නැත්නම් රහතන් වහන්සේගේම ධර්මයන් හිටිය බොහෝ වෙලාවට මේ යුගයේදී රහතන් වහන්සේලා විරල වෙන්න පුළුවන්. ඒ කාරණේ ඇත්තයි. ඒ කියන්නේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ ප්‍රතිඵලයක් නොලැබෙන්න පුළුවන්. අපරාධ වෙනවා. නමුත් අපිට මේ පුද්ගල මේ ආධ්‍යාත්මික වැදගත් වෙන්නේ නැහැ අපට. අපිට තියෙනවා පෙරද හමුවන තරඟට කියව ගන්න. එහෙමයි. තමන්ගේ වටහා ගැනීම ශක්තිය තියෙනවා. මේ බහුශ්‍රතභාවයටම යොදා ගන්න බලන මේ සමාජයේ බහුශ්‍රතයන් පිළිබඳව දැනුමින් නැත්නම් යම් ආකාරයකට බුද්ධිමත් භාවයෙන් ඉහළ අය පිළිබඳව අපි කතා බහ කරලා තිබෙනවා. බොහෝ දෙනෙක් තුළ එවැනි ප්‍රාමාණික දැනුමක් තිබෙන, අප්‍රමාණවත් දැනුමක් තිබෙන අය පිළිබඳව අපි කතා බහ කරලා තිබෙනවා. අපේ හඳුනන්නේ දැන් මේ ප්‍රමාණික දැනුම තිබුණත් ඒ හැම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණත් ප්‍රායෝගිකීකරණයේදී අපි දුර්වලතා දකින මේ සමාජයේ එහෙම තියෙන අය කියනවා. දැන් මේක ධර්මයට අපි බැස බැලුවොත් එහෙම ධර්මය පිළිබඳවත් ඕන තරම් දන්න අය ඉන්නවා. හැබැයි ධර්මය පිළිබඳව අර්ථ බොහෝ දෙනෙකුට කියා දෙන ස්වාමීන් වහන්සේලා ගිහි අය එහෙම ඕන තරම් ඉන්නවා. හැබැයි ආධ්‍යාත්මිකව නිවිලා නැහැ. එතකොට ප්‍රායෝගික තමන් දන්නා දැනුම, තමන් අවබෝධ කරගත්තු, තමන් කියවා බලා ලබාගත්තු ඒ ඥානය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට අදාළ කරගෙන නැති නිසා එහෙම වෙලා තිබෙන්නේ. මොකද්ද මේ ඒකේ අවබෝධයේ ප්‍රායෝගිකව ඒ සඳහා අපි දකින්න නැති වෙන්නේ හේතුව කුමක්ද? දැන් භාගතුන් වහන්සේ දේශනා කරන කරුණු ගණනාවක් යම් කෙනෙක් උදාහරණයක් වශයෙන් ගත්තාම කෙනෙකුගේ ප්‍රඥාව දෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? සාකච්ඡායේ කෝධිකලේ පඤ්ඤාවෙන් තබෝ. මේ ධර්මයේ සාකච්ඡා කිරීමෙන් තමයි ප්‍රඥාව දත යුතු. ඊළඟට තාවෝ වේදිතබෝ නොසෙල්වෙන ගුණය දකින්න පුළුවන් කලබලකාරී අවස්ථාවක මූලධන ආකාරයෙන්. සමහරට මොනතරම් පිටකේ පිළිබඳ උගතෙක් වුණත් ඉතා කුඩා ගැටලුවකදී හෝ මානසික කම්පනයටපත් වෙලා, කලබලයටපත් වෙලා ප්‍රහාර කරමින් එහෙමයි කොච්චර සමාජීය බහුතරයක් නොඉන්නේ. ලොකු දැනුවත්කමක් තියෙනවා ධර්මයේ පිළිබඳව. ඕනතරදී හෝ තෝන සූත්‍රයකද කරුණු කියන්න පුළුවන්. තර්කානුසාරීව ඒක ඔප්පු කරන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝගේ පෞද්ගලික ජීවිතය දිහා බලනකොට අනුමෝගික ආකාරයට ජීවිත ගැටලු වලට කොහොමද උත්තර සපයගන්න කියන එක තමන්ම දන්නේ නැහැ. තමන්ට වටහා ගන්න බෑ. නමුත් අනුන්ට කියලා දෙන්න පුළුවන්. ඒක තමන් ප්‍රායෝගිකව ධර්මයට බැසගත්තේ නැත්නම් ධර්මයට බැසගත් එක්කලා කියන්නේ සෝතාපන්න පුද්ගලයා. එයා මූලික වශයෙන් මේ පියවරට බැසගත්තේ නැත්නම් එතනින් එහාට එයාගේ දේශනා වශයෙන් තමයි එයාගේ පෞද්ගලික ජීවිතය ගන්න බැලුවොත් එහෙම මොකුත්ම ගන්න විදියක් නැහැ. අන්තිමට තිබෙන සෝනහස මේ මම ආධ්‍යාත්මික මේ නෙත්තායතන මේ කලින් වෙන ආධ්‍යාත්මික වැඩ කරන කාලේ මානසික උපදේශනය පිළිබඳව එහෙම විද්වතෙක් ප්‍රාමාණික උගතෙක් එනල්ලා අපි වැඩසටහන් කළා. දිගටම තුමන් නිදා සාකච්ඡා කරමින් හිටියේ අපේ හිත කොහොමද කර්මවලට තියාගෙන කටයුතු කරන්න කියන කාරණේ සාර්ථකත්වයට ඉවහල් වෙන ආකාරය පිළිබඳව කතා කළේ. ඒ කතාව අතරතුර මා ප්‍රශ්නයක් එතුමන්ගෙන් විමසුවා. හැබැයි පිළිතුර එන්නේ නැහැ. මම දෙවන වතාවටත් විමසුවා එතුමන්ගෙන්. ඒ පිළිතුර දෙතනම බැලුවම එතුමන් මේ ඒ ආයතනේ අපි ඉන්න කුටියෙන් එපිට තිබෙන රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා. එස්ම තාන්නට තට්ටු කළාම තමයි එතුමන් මේ මොකක්ද ඇහුවේ කියලා ඇහුවේ. මේ සජීවී වැඩසටහනකදී. ඉතින් අරමුණකට හිත පවත්වා ගැනීම සහ ඒක සාර්ථකත්වය ගැන උපදේශනය කරන්න ආපු එතුමන්ට ඒ මොහොතේ අරමුණ තිබුණේ වෙන තැනක. ඉතින් මේ වගේ සමාජයේ අපිට බොහෝ
බොහෝ අය මුණ ගැහෙනවා. යෝනිසෝමනසිකාරයෙන් කතා කරනවා. සත්‍ය සම්පජානනයෙන් කතා කරනවා. අර සත්‍ය සම්පජානනයෙන් කොහොමද යෝනිසෝමනසිකාරයෙන් කොහොමද? එමෙ සිසිකින් නෙමෙයි ජීවත් වෙන්නේ. අපිට විස්තර කරන්න ගන්නවා. දැන් අපේ සමාජයේ බොහෝ වෙලාවට එවැනි තත්ත්වයන් තුළ තමයි ඇතැම් වෙලාවට අසරණ වෙන්නේ. අපි එවැනි තැන් වලට යනවා උපදේශනයක් ලබන්නට කියලා. හැබැයි සමහර වෙලාවට කොහෙන් නවතින්ද කියලා දන්නේ නැති අවස්ථා අපේ සමාජයේ එහෙම අත්දැකීම් කියන බැලුම් ගහුවම ඒ වගේ ඕන තරම් අවස්ථා අපිට ඕන තරම් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. සමහරවිට ඒකට රහතන් වහන්සේලාගේ දැනුම ඥානය එක වගේමද? ඒ කියන්නේ ඕනෑම රහතන් වහන්සේගේ ඥානය අවබෝධය එක හා සමානමද? සමහර රහතන් වහන්සේලා වගේ සිව්පිලිසි පියාපත් රහතන් වහන්සේලා එන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන යම් කිසි ධම්පදයක් ගත්තාම ඒ අර්ථය නිරුක්තිය ඔක්කොම ඉදිරිපත් කරලා කාරණා විග්‍රහ කිරීමේ හැකියාව තියෙනවා. සමහර රහතන් වහන්සේලාමක් ඉන්නවා උන්වහන්සේ කෙලස් ධර්ම සුන්දරාසානයි නමුත් ධර්ම විග්‍රහ කර දීමේ සුෂ්ඨ විදර්ශකයන් කියලා හඳුන්වන්නේ නැහැ. එහෙමයි. ඒතර උන්වහන්සේලා සාමාන්‍ය රහතන් වහන්සේලා තමයි හඳුන්වන්නේ. නමුත් පදවිය තුළ සියලු දෙනාටම කෙලෙස් සංසිඳලා තියෙන්නේ. ඒක වෙනසක් නැහැ. කියන අවබෝධ ඥානය එක හා සමානයි. අවබෝධ ඥානය එක හා සමානයි. දැන් එතකොට අර සිව්පිලිසිඹියාපත් වූ මහරහතන් වහන්සේලා පිළිබඳව කියන්නේ මහරහත් භාවයට පත් වෙනම වන්ද සිව්පිලිසිඹියාව ලබන්න නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටමේදී තත්ත්වෙ ලැබෙන්නේ නැතිසම නෑ. මෙහෙමයි ඊට මෙහා කල්යනා මුතදින මට්ටමේදී වුණත් එයා ධර්මයේ අධ්‍යයනය කරන කල්හි ඒ පිළිවෙල මූලික පියවර තබලා තියෙනවා. එහෙමයි. දහම්පදයක් ගත්තාම මේ දහම්පදයේ අර්ථ නිරුක්තිය හොඳින් ඉදිරිපත් කරගන්නට, පැහැදිලි කරන්නට, කියා දෙන්නට, තමන් අවබෝධ කරගන්න උගත් දක්ෂයි මේ කල්යනා මුතදින. එතන ඉහාට යනවා යන්නේ මාර්ගඵලවලදී අර්ථ ධර්ම නිරුක්ති පරිපාලන තත්ත්වයෙන් දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම සෝවාන් මාර්ගයේදී සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක අහුවොත් සෝවාන් මාර්ගලාභියගේ එයාට සක්කාය දිට්ඨිය විස්තර කරන්න පුළුවන්. නමුත් එයාට කාමරාග පටික දෙක පිළිබඳව ප්‍රත්‍යක්ෂයෙන් විස්තර කරන්න හැකියාවක් මොකද එයා තාම සෝවාන් මාර්ගලාභී. එතකොට රහතන් වහන්සේ නමක් වෙනකොට සියලුම සංයෝජනයන් පිළිබඳව බැමිලියලා තියෙනවා. ඒවා දුරු කරගත්තු අධ්‍යාත්මික තත්ත්වයේ ස්වභාවය පිළිබඳව විග්‍රහ කිරීමට මහරහත් පළවිය අවශ්‍යමයි. ඒක තමයි පරිපූර්ණ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලාමක් වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ වේදනනවා. ඒ කියන්නේ උන්වහන්සේලාටත් ඒ තත්වයට පත් වෙන්නට එක පැත්තකින් උන්වහන්සේලාගේ බෞද්ධ භාවය දැනුම උන්වහන්සේලා යම් ධර්ම ග්‍රන්ථ හදාගලා තිබෙනවා නම් ඒ තිබෙන අවබෝධයත් ඒකට හේතු වෙලා තිබෙනවා. හේතු තියෙනවා. එතකොට උතුමන් වහන්සේලාගෙන් ගුරුවරයන්ගෙන් ධර්ම ඉගෙනගෙන ඒකනේ අවුරුදු 5ක කාලයක් ඉඳගෙන ගුරුවරයාට පැවිදි වෙලා උපසම්පදා වෙලා. එහෙමයි. ඒ ගුරුවරගෙන් ධර්ම ඉගෙන ගන්නනේ. ඒ කියන්නේ ඉගෙනගත්තු දැනුම අර උන්වහන්සේලාගේ මාර්ගඵල අධිගමයන් එක්ක ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට දෙක සම මට්ටමකට ඒ කියන්නේ තමන් ලබාගත්තු දැනුමයි අවබෝධය එක මට්ටමකට වෙනවා. එතකොට අපි හඳුන්නේ ඇයි රහතන් වහන්සේලාට ධර්ම දේශනාක දැන් ඔය බක්කුල මහ රහතන් වහන්සේ පිළිබඳව වහන්සේ සිහිපත් කරන්නේ. උන්වහන්සේ පිළිබඳව දේශනාවම සඳහන් වෙනවා නේද? උන්වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ. ධර්ම දේශනා කරලා නැහැ කියලා. එතකොට ඒ අවබෝධය කහ සමාන අවබෝධයක් ලැබුවා නම් මේ දේශනා කරන්නට හැකියාවක් නැත්නම් රහතන් වහන්සේ නමකට එතනදී මේ පැහැදිලි කරන්න ඕන හොඳ වචනයක් ඒක. උන්වහන්සේ කිසි දිනක මාගමුන්ට ධර්ම දේශනා කළේ නැති විත්‍යයි කියන්නේ. කාන්තාවල ධර්ම දේශනා නොකළ කියන එකක් නෑ ඒකේ. ඒකේ තියෙන්නේ මම මේ අවුරුදු 80 ඇතුළත මාගමකට සතර පද ගාතාවක්වත් දේශනා කරේ නෑ කියලා. එහෙමයි සර්. කාන්තාවකට සියලු දෙනාට නෙමෙයි. ඒක උන්වහන්සේ දැන් ඔය උන්වහන්සේගේ දේශනේ තුළවත් වෙන්නේ ආචාර්යබෝධ කාරණාවක් කියලා උන්වහන්සේ දේශනාවක් දෙන්නේ කරගෙන යන්නේ. එහෙමයි. ඒ කියන්නේ එතන උන්වහන්සේ දේශනා කරන එකේදී ඒකට ඕනෑම රහතන් වහන්සේ නම එක හා සමානව ධර්ම දේශනා කරන්න හැකියාවක් තියෙනවා. මෙහෙමයි දැන් අපි හිතමු දැන් ධර්ම කතිකයන් වහන්සේලා කියලා යම් කිසි පිරිසක් ඉන්නවා දැන් ධම්ම කතික සූත්‍ර කියලා ධර්ම කතිකයේ ලක්ෂණ ගැන කතා කරන සූත්‍ර දේශනා තියෙනවා ත්‍රිපිටකයේ. එතකොට සමහර දේශකයන් වහන්සේලාට අවබෝධය තියෙනවා පැහැදිලි කර දීමේ මේ පරිචය දෙන එක නෑ. ඒක සතර ප්‍රාර්ථනා කරගෙන ඉන්න ඕන කරන එක. ඒකවල දේශනා සමහර වෙලාවට බොහොම ගැඹුරු ධර්ම අවබෝධයක් තියෙනවා. උන්වහන්සේ හිතනවා මේ ගැඹුරු ධර්මයේ දේශනා කිරීම මට මහත් වෙහෙතකර කාර්යයක් වෙයි. ඒ මොකද මේ අවබෝධ කරගන්න හැකියාව නැත්නම් ඒක වෙහෙතකර කාර්යයක්. මේක මේ ඉන්ද්‍රය ධර්ම දේශනා කරන තේ මට කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සහ පසේ බුදුරජාණන් වහන්සේ නමක් අතර වෙනස වගේ තමයි මේ. ඒ වගේ වෙනසක්. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. ඔව්. දැන් ධර්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනසක් නැහැ. සිවිදුරාම වහන්සේලාටම ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ ධර්ම දේශනා කිරීමත් එක්කමනේ. නමුත් රහතන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ මට සසර දුකින් අත් මිදේවා කියලා. ඒක අතට පත් නිවන අතහැර බුද්ධත්වයට ඇතුව කියලා කියන්නේ. ඔව්.
ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම ධර්ම දේශනා කිරීමේ දක්ෂතාවයෙන් යුක්තයි. නමුත් අනිකුත් රහතන් වහන්සේලාගෙන් අතලස්සවර තමයි ධර්ම දේශනා කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ හැකියාවෙත් වර්ගීකරණ තියෙන හින්දානේ මගේ මතකයේ හැටියට මන්තාලි පුත්‍ර සහම්තුලන්ට වෙන්නේ විශේෂයෙන් විචිත්‍ර ධර්ම ගතිකයන් වහන්සේලා මම බාරපත් වෙන්න පුළුවන්. අසෝමාසාව කියනතර. එතකොට හැමදෙනාම වහන්සේලාටම ධර්ම දේශනා කිරීමේ හැකියාව නැහැ. අවබෝධය සමානයි වෙනවා. එහෙමයි. තමන් බාහිරින් ලබාගත් පරිචයත් ඒකට හේතු වෙලා තිබෙනවා. ඔව් ඇත්තටම. තුරාගෙන ලැබුව අභ්‍යාසයේ ගිහි කාලේ. එහෙමයි. දැන් සමහර කෙනෙක් නිකන් ජීවිතේටවත් මේ මාළගෙදරකවත් වචන පහක් කතා කරලා නැහැ. නමුත් පුහුණු කළොත් හදාගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙහි වැඩ ඉන්න සියලු වහන්සේලාටම රාත්‍රී කාලෙට තියෙනවා ඒ කරමුකට පූජාව මෙහෙවන්න අනිත් තමයි ධර්ම දේශනාව කරන්නේ. ඉතින් සමහරයි කියන අනේ මට කවදාවත් මම කතා කරන්න බැරි පිරිසක් මැද්දේ අද තමයි මේ කතා කරන්නේ. එහෙම කියලා පටන් ගත්තා අය අද ඉතාම හොඳට ධර්ම දේශනා කරන තත්ත්වයක් අපයි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට බෑ කියලා දෙයක් නැහැ. පටන් අරගෙන අර වහන්ස කෙනෙකුගේ සතත අභ්‍යාසයේ යෙදෙනවා නම් ඒ සඳහා යොමු වීම ඉඩකඩක් තියෙනවා. හොඳ දක්ෂ ධර්ම කතිකයන් වහන්සේලා වෙන්නද පුළුවන්. අපි උනත් අපිට උනත් මුල් කාලේ වහන්සේගේ ඉතිහාසය අපිට මතක් කරන්න කොහොමද? ඇත්තටම කුඩා කාලේ ඉඳලා මේ යම්කිසි සමිති සමාගම් වල දහම් පාසල් වල පැවිදි වෙලා වුණත් පැවිදි වෙච්ච දවසේම බණ ටිකක් කියපු වික්ෂුවක් ඇටියට සාමාන්‍යයෙන් වන්දනමක් ඇටියට මට මතක් වෙනවා. ඒකට ගොඩක් බලපෑව අපේ ගුරුවරු මේ බෑ කියද්දි දැන් අද වගේ මට මතකයි ඉතින් පුංචි කාලේ ඉස්කෝලේ යනකොට අතව පොතෙන් ගිහුවම මේ නම ගිනව එනකොට කකුල දෙක වෙවුලනවා. මොකද සර්වාංගීව දාටි දාන්න අඩියක් කියන්නේ කිව්වා. ඉතින් ඒ විදිහට හැබැයි අපේ ගුරුවරු බෑ කියලා හිතන්න එපා පුතේ බැරි දෙයක් නෑ. කරන්න ගියේ පුරුදු කළා. ඊට සමිති මෙහෙවන්න තැන් අපි ආවා. ඊළඟට අපේ අධ්‍යාපන මේ කියන්නේ විශ්වවිද්‍යාලවල අපි ඉගෙන ගත්ත පිරිවෙන් අධ්‍යාපනය තුළ අපිට හැම දක්ෂතාවයක්ම පටන් කිරීම සඳහා අවශ්‍ය කරන පසුතල ලැබුණා. විශ්වවිද්‍යාල මට්ටමේදී ලැබෙනතරම ඒක නිසා වෙන්නේ නැති සමහරට යම් කිසි ධර්ම කතාවක් යම් ප්‍රමාණයකට දේශනා කරන්න පුළුවන්. සම්මසේ යම් කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, දේශකයන් වහන්සේ නමක් විදිහට හෝ කතිකයෙකු විදිහට හෝ ඉර දෙනකොට ඔහුට පෙර තමන් මේ වගේ කෙනෙක් තමන් මෙන්න මේ කෙනාගේ අනුකරණයක් විදිහට නැත්නම් එයාව යම් ආකාරයකට අපි කියන්නේ මේ ෆලෝ කරනවා වගේ අනුගමනය කරමින් කටයුතු කිරීමේ වැරද්දක් තියෙනවාද? එහෙම යම් කෙනෙක් දිහා බලලා හැදීමේ අවකාශය වැරදිද? ඔව් ඒක සමහරවිට తాවකාලිකයි. දැන් අපි කවුරුහරි උදාහරණයක් අනුකරණයේ తాවකාලික. අනුගමනය කිරීම ඒක తాවකාලිකයි. මොකද මට දැන් ධර්ම දේශනා ගත්තොත් ඒ දේශනා ශෛලිය මට විතර අනන්‍ය වෙච්ච දෙයක් හැටියට මම ගුරු වෙන්නේ. ජීවිතේ කවුරු දිහා බලලා අර වගේ වණ කියන්න ඕන කියලා ඒ දහම් කරුණ වගේ වෙන්න ඕන. නමුත් එයාගේ ශෛලිය, එයාගේ කටහඬ එහෙම තියෙන ගුරුවරයාගේ කටහඬින්ම ගෝලයා වණ කියනවා. මේක වහන්සේට අනුකරණය කියන අපේ දෙක තියෙන කොටිගාති සද්දාති සාමුදුර වගේම වණ කියනවා. ආදුලයි සෝවිතාමුදුර වගේම වණ කියනවා. එහෙමවත් හැකියාව තියෙනවා. හැබැයි ඔබ වහන්සේ දේශනා කරන වහන්සේගේ ඔව් මම මගේ ශෛලියෙන් තමයි සාමාන්‍යයෙන් මම කැමති ඒ දේශනා කරන්න. දැන් අර ටිකක් වීඩියෝ දෙකක් තියෙනවා අපි නනෝ වීඩියෝ වගේ ඒක අනුකරණාත්මකව එහෙම කියන්න පුළුවන්. ඒක අපි වඩාත් මානසික මෙහෙලා තියෙනවා. උන්වහන්සේලාගේ දේශනා යන රටාව දිහා බලන ඉඳලා ඒක කරන්න ඕන කියලා මේ විදිහටම ධර්ම දේශනාව කරන්න පුළුවන්. තවස් ඒක ඉතල සාර්ථක නැති අතරමඟදී මිද වැටෙනවා. තමයි ඔරු වෙච්ච එකක් නෙමෙයිනේ. හැබැයි කටයුතු දේවල් ගන්නවා. හොඳයි ඉතින් හොඳ ආදාහ කියලා වහන්සේගේ අනුශාසනාව වැදගත් වෙන්නේ ඔය සමහර විටන් ඉන්නවා මේ අපිට බෑමයි කියලා. බෑමයි කියලා හිතන්නේ නැතුව කොතනින් හරි පටන් අරගන්න. නැත්නම් වෙලාවට ඒ පටන් ගන්න තැන වගේ මම මේ කෙනා අනුගමනය කරලා මෙතෙන්ට එනවා කියලා දැනගෙන හරි පටන් ගත්තොත් තමන්ටම කියලා තැනක් හදාගන්න පුළුවන්. ඔව් ආරම්භයේ වෙන්නේ එහෙම තමයි කාගේ. එහෙමයි. දැන් හවලාගේ තත්ත්වෙට මම යනවා කීඩිකාරක් දෙන අපි ඒ දන්නක පොඩි ළමයි තමන් තුගණන් ගුරුවරයා අනුකරණය කරන්නේ. එහෙමයි. ඊට පස්සේ ලොකෝනාම එයාටම ජලපෙන් රටාවක් ගන්න ක්‍රියාත්මක කරනවා නෑනේ ඔය. එහෙමයි. ඉතින් මේවා පිළිබඳව සැලකිලිමත් වෙන්න අපි ධර්මයෙන් කියාට ගිහිල්ලා කතා කරලා කොහොම නමුත් මේ හැම දෙයක් තුළදීම අපේ අපේක්ෂාව වෙන්නේ ඔබට හොඳ දෙයක් යහපත් දෙයක් සහ ඔබ ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් කරන්නේ ක්‍රියාශීලී භාවයේ ධර්මයත් එක්ක නැත්නම් සමාජයේ පවතින සංස්කෘතියත් එක්ක ගැළපෙන ආකාරයෙන් රඳවාගෙන ක්‍රියාශීලී වුණොත් තමයි රටකවත් ඒ වටින්නේ. ඒ වගේම ඔබටත් ඒ වටින්නේ ගමටයි හැමතැනටම ඒ වටිනාකම වැඩි වෙන්නේ එහෙම. ඉතින් ප්‍රියයන්ගේ වෙනවීම දුකක්. අපවංශික දේශනාවටම ආන්නේ ප්‍රියයන්ගේ වෙනවීම දුක. එවන් ප්‍රිය කෙනෙක් ප්‍රිය වුණාට පස්සේ
ඔබ වහන්සේ කියනවා දානීය පිළිබඳ පැහැදිලි කිරීමේදී දෝමනස්යෙන් තොරව එදා දෙන්න ඕන කියලා. එනවා ක්ලියන්ට්ගේ වෙනුවෙන් දුකක් කියලා අපි හිතමු මගේ තාත්තා මිය ගියා. මම ඒ දුක හිතේ තියාගෙන තමයි එතුමන් වෙනුවෙන් පින්කමක් කරන්නේ දානයක් දෙන්නේ. ඒ කොහොමද ඒක දෝමනස් අත්හැරෙන්නේ අපේ හැමදේ දුක අත්හැරලා කොහොමද අපි දානයක් දෙන්නේ? මතක දෙන්නෙම එතුමන්ගේ වියෝව පිළිබඳව එතුමන් අපර අතර නැහැ කියන කාරණේ මේක අපේ හිතේ සංතාපය ඇති වෙනවා. හිත හොඳටම පරිවර්තනය කරගන්නකොට මේ මෙතෙක් දැන් එතුමන්ගේ ජීවිතේ පින්බර ජීවිතයක් හැටියට ගත කරපු ජීවිතයක් නම් අප එයාගේ පුණ්‍යකාමී පැත්ත සිහිපත් කරනවා. ඔයගෙන් තමයි දැන් මේ වෙලාවේ කරන පින්කම නැතුමා වෙනින් කරන්නේ ඒ පිළින් එයාට ලැබෙන සැපත ගැන හිතනවා. අන්නේ සැපේ ගැන හිතනකොට අපට අහිමිච්ච දැන් අපි බොහෝ වෙලාවට කියන්නේ අනේ අපට අහිමි වුණා නේද කියලා. නමුත් දැන් එයාට දැන් මේ ඊළඟට හිමිච්ච ජීවිතේ පිළිබඳ තෘප්තිය සතුට සොම්නස හදාගෙන මේ අපට නැති වුණාට කමක් නැහැ. එයා සපෝත් සංසාර ජීවිතේ ගමන් කරන මේ පිළින් බලයෙන් ඒක එයාට සැපේ පිණිසම හේතු වේවා කියන සතුට ඉතේ ගොඩනගා ගන්නට හිත පුහුණු කරාට පස්සේ දෝමනස්සේ තියෙන තැනට හිත ගිහින් සෝමනස්සයට හිත ඇතුළු වෙලා පිටනවා. ඒකවල දෝමනස්සේ මේ දේ කළොත් එහෙම අපිට ඒක අවැඩද්ද වෙන්නේ අපිට ඒ තුලින් පවද්ද සිදු වෙන්නේ සහ මේ මළගිය ඥාතියා යම් ආකාරයකට යම් දුක්ඛිත ස්ථානයක ඉන්නවා නම් එහෙම නැත්නම් මළගිය ඥාතියා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ මළගිය ඥාතියන් ආවේශ වෙලා ඉන්නවා කියලා ඒ වගේ තත්ත්වයකටපත් වෙන මට්ටමක ඉන්නවා නම් ඒ බලවේගයක් එනවා. ඇත්තටම මොකද දෝමනස්සෙන් කරන්න කියන්නේ පින්දීම. දෝමනස්සේ කියන්නේම පාපකාරී චේතනාවක් විතරයි. එතකොට යා පින්කම කරන වෙලාවේ ඇතැම්ම වතාවදී ඇතිවෙච්ච පිනේ බලයෙන් දෝමනස්සයක් හැදෙන්න හැබෑව. නමුත් යා පැන්වඩන වෙලාවේදී දෝමනස්සයක් හදාගත්තොත් දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් ඇටියට අපි පැය ගන්න සූදානම් වෙලා පින්තූර ගන්න රැස්වෙන අන්තිම වෙලාවේ පින්තූර ගන්නකොට කටහැරලා හිතුවොත් නෑ වැඩ තිබ්බොත් කොහොම හිටියේද? මුළු ඔක්කොම කාල සීමාව තුළ ඇක්ටිවිටි ඒවා හේදිලා යන අන්තිම වෙලාවේ ඇතිවෙච්ච සෝමනස්ය නිසා අපි දැකලා තියෙන දෝමනස්ය නිසා අපි දැකලා තියෙන සමහරවිට පැන්වඩන අවස්ථාවේදී අඬනවා. එතකොට මේ මතකය නැවත තමන්ගේ හිතින් මෙනෙහි කරමින් බලනවා. ඒ දේ හොඳ නැහැ කියලා නේද? ඒකින්ද තමයි පෙර භවයේ අපි මහත්දර්ශන බණක් කියනවා නම් බණක් කියලා හිත සකස් කරලා තමයි බහුදර දාන්නේ. ඒක බහුදර තමයි වැදගත් වෙන්නේ අපට පින්දීම. ඒ කියන්නේ අපි දැන් මෙතෙක්කල් ධර්මයේ පිළිබඳ කතා බහ කරනකොට මතක බණ පිළිබඳ කතා බහ කරනකොට එහෙම අදහසකින් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් හිතුවේ මුලින් බණක් කියලාස දාන දෙනවා කියන නිසා ඒ අර්ධය පිළිබඳව සබාවන්නට යන්නේ නැහැ. වහන්ස කියන විදිහට ඒ හිත එක පැත්තකින් හිත හදාගන්න. මුලින් බණ අහලා හිත හදාගන්න සහ සමහර කියනවා එතකොට හරියට පණ තියෙන දවසක තමයි බණ කියන්න ඕන කියලා. එතකොට එහි අර්ථය මොකක්ද කරන්න ඕනේ? ඒ කියන්නේ පණ තිබුණු දවසේ බණ කියලා මේ ගිය දවසේ දාන දෙන්නේ සාමාන්‍ය සමාජයේ ඒව කතා බහකට තමයි යන්නේ. ඒ මොකක් සත්‍යතාවයක් තියෙනවා නැත්නම් සත්‍යතාවයක් නැහැ. මිනිස්සුන්ගේ ඒව තියෙනවා දැන් 6 දවසේ ධර්මදේශනාවට ධර්මදේශනාවට 6 වෙනි දවසේදී යම් විදිහකට සමාන කරන 6 වෙනි දවසේ. ඔව්. මොන කියලා. පණින්නේ 6 වෙනි දවසේ. දානෙන්නේ 7 වෙනි දවසේ. දැන් එක කවර සම්මුද මරාණන් සම්මුද ගහරවද බදරද බහස්පති සිකුරාද සෙනසුරාතර බණ ඉදිරිය තමයි දානෙ දෙන්නේ. එහෙම තමයි දවස් හදන්න ඕන. ඒකෝට යම් කිසි කාරණාවක් නිසා අපි හිතමු යම් කිසි කෙනෙකුට 6 දවස් වල කියන්න භික්ෂුන් හඳුනගන්න නැහැ. උන්වහන්සේගේ දිනපොතේ ආරාධනා පිළිලා. 5 වෙනි දවසේ බණ කියන්න වෙනවා. එතකොට බණ කියනකොට එයා දවස් 5 වෙනකොට ජීවත් වෙලා නිකන් ඊසති බලනකොට ඒකයි කියන්නේ මිනිස්සු දැන් මේ ජීවත් වෙලා ඉන්න දවසේ බණ කියන්නේ මැරිච්ච දවසේ බණ කියන්නේ කියලා. දැන් ජීවත් වෙන්නේ නැහැ දැන් මැරිලානේ. මැරිච්ච ගියා දැන් මරාකින සංකල්පය නිසා ජීවත් වෙන දවසේ දාන දෙන්නේ නැහැ මම බණ කියන්නේ නැහැ. ඒ වගේ දේවල් නම් මිනිස්සුන්ගේ නිකන් මිත්‍යා අදහසේ. එහෙම නෑ බණ පොතේ කොහෙවත්. මොකද නැත්නම් සමහර කියනවා 7 දවසක් ඇතුළත මේ විඤ්ඤාතිය ගියවට සැරිසරසර ඉන්නවා. ඒ නිසා ඒ විදිහම කරන්න ඕන නැත්නම් යම් ආකාරයක් කුසලයක් වෙනවා නැත්නම් එයාගේ බලපෑම වල විඤ්ඤාතියගේ බලපෑම ඊට නිවසියන් රෙල්ල වෙනවා කියලා. ඒක මිනිස්සු මානසික හදාගත්තු දේවල් කරනවා. පරම්පරාවෙන් මේ යන්නේ මතවාද ගමන් කරනවා. ඔය ගමන් කරන මතවාදයක් ඒක. විතර ධර්මයේ පොතනකොට එහෙම දේශනා කරන්න අපි මේවා අවබෝධයෙන් කරමු. එතකොට අපේ ජීවිතත් සාර්ථක වෙන්නේ. හිත පහදාගත යුතු තැන සමහර කලකිරෙන අවස්ථාවන් පිළිබඳව වහන්සේ සිහිපත් කළා. මේ පොඩි දවස්වල ජනපති බලයෙන් විතරට පස්සේ අපේ ආන්දෝලනයේ අමාත්‍ය දියුරුන් දීම් සිදු වුණා. මඟුල් මඩුවේ
ඉතින් මේ අවස්ථාවලදීත් සමහරුන්ට කැමතිකම හම්බුනේ නැහැ. කලකිරීම අවස්ථාවන් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ අතර මේ ඔක්කොමත් එක්ක සමහර විපක්ෂය හරියට මේ කලකිරලා තිබෙනවා. අපි බලන්නේ මෙයාට මේ ඇමතිකම හම්බුනේ කියලා. හැබැයි යාට නෙමෙයි හම්බුනේ මේකම වැරද්දක් කියලා විපක්ෂය කලකිරෙනවා. පාක්ෂිකයෝ ඒ ගැන කලකිරීම මට වහන්සිකින් දැනගන්න ඕන. තව කෙනෙකුගේ කියන්නේ තව කෙනෙකුගේ යම් කටයුත්ත තවන්ට ඇඳාගෙන ඒ කලකිරීම පිළිස් ඉන්නවනේ. දැන් අපිට අදාළ නැති දේක් පිළිබඳව අපි කලකිරෙන අවස්ථා තිබෙනවා. ඒ තුළ අපි කියන්නේ බලෙන් අපිට අකුසලයක් කරගෙන වගේ දෙයක් වෙන්නේ. ඒකෝට අපේ ජීවිතවලට විනාශය අපි විසින්ම හදාගෙන දෙවෙනවා වෙන කොහෙවත් එන දෙයක් නිසා. ඔව් දැන් මේ සභාවට එක නොලබුණු පුද්ගලයා මධ්‍යස්ථව මතධාරී නම් එයා දන්න දෙන්න ඉන්නේ මැද බුදියන්නත් ඕන කියලා කතාවක් තියෙනවා. අමති මණ්ඩලේ සීමා කරගන්නත් ඕන. සියලු දෙනා සතුටු කරන්නත් ඕන. සමහර කෙනෙක් අවබෝධයෙන් මෙන්න මට ඇමති පදවියක් එපා. ආවලා මේක බලාපොරොත්තු වෙනවා. මෙන්න මගේ ඇමති පදවිය යාට දෙන්න කියලා පවරන මට්ටමේ බුද්ධියක් තියෙන මිනිස්සුත් ඉන්නවා. බලයට කුලල් ගා ගන්න මිනිස්සුත් ඔයතරත් ඉන්නවා. සමහරවිට මොන දේ සිද්ධ වුණත් ලැබුණත් නොලැබුණත් ඒ දෙකේදීම සම මට්ටමකට යන්න පුළුවන් පක්ෂේ ඉන්න අයට. දැන් පක්ෂයට මේක බෙදලා ගියේ. ඒ පක්ෂේ වුණත් අපි දන්නවා පරණ මේ පරම්පරාගත ගණනාව අන්පක්ෂේ හිටපුවා ඇමති පදවි දරපු අය. ඒක ඇත්තටම ඒ දෙකටම එහෙමයි. ඉතින් ඒ අයට ලැබුණ නැතුණාම ඒගොල්ලන්ට අනිත් අය දැන් මේ කරපු වැඩේට පොඩි මේ හිතසක් කියලා කතා කරන්න අවස්ථාවක් ලබා ගන්න බෑ. අන්නේ ප්‍රයෝජන සලකලා තමයි යහවරට දුන්නේ නැත්තේ. යහවරට දුන්නේ නැත්තේ. ආවරට දෙන්න තිබුණා මේ කියලා අර කොමී වැඩ කරගෙන බැරි වෙන්න දැන් මේ ඇතුළත අවසල වැඩ පිළිවෙල තමයි යන්නේ. ඔව්. ඒක න අකුසලයක් කරගන්න. අකුසලයක් කරගන්නවා. අර කවියක් කියවනේ මට හිතෙන අපේ කවිය අහන්න තිබුණා මම කියලා වහන්සේ ඉපත් කළා. කුල කියන හැටි පිළිබඳ කවියක් වහන්සේ ඉපත් කරේ. මට ඒක අපවරවල හොඳ පන්සලේ ආමුදුර නැති වෙනකොට අපි කිපෙනවනේ. එවන් අවස්ථාවල කවියක් කියලා අපෝ මේ හිතාගන්නන්නේ කොහොමද කියන එක වහන්සේ පැහැදිලි කරන්නේ. අපි ඇත්තටම පන්සලට ගියාම පන්සලේ ස්වාමීන් වහන්සේ නැත්තම් බෝධි පූජාවට මම මගේ වන්දකීමක් කියනනම් ඒතකොට තව කාර්යවත් අත්දැකීමක් වඩපත් වේ සමහරවිට. අපේ ධර්ම දේශනාවට එමුණු නිවසේ ඊට ධර්ම දේශනාවට යනකොට ස්වාමීන් වහන්සේ සූදානම් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ නැහැ. ඊපස්සේ මම නායක හඳුනගෙන ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න දේශනාවට නැසවඩමන්න ආව කියලා කොහොම ආහඳුරෝ තාම නැහැ. තා ටික වෙලාවක් ඉන්නේ කියලා මම ඉතින් හරි කලකිරීමක් එනවා. කිපෙන ස්වභාවයක් එනවා. හිත ඇවිස්සෙනවා. මොකද්ද අපේ මෙච්චර මේ අපි මිනිස්සු බලාගෙන ඉන්නද මොකද්ද කරන්නේ එහෙම කියලා අපි කිපෙනවා. එනේ වගේ අත්දැකීමක්. ඒතකොට ටික වෙලාවක් යනකොට ආහාර ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේලක ස්වාමීන් වහන්සේ ළඟ ඉන්නේ. තාටිකින් ඒකේතකොට විනාඩි 20ක 25ක පරක්කුත් වෙලා. ඒ අපේ ස්වභාවයේදී අපි හිතනවා නෑ ස්වාමීන් වහන්සේ අපි කියවන වෙලාවටම ඉන්න ඕන. අපි ඒ කලින් මේ විදුන් වහන්සේලා මතක් කරලා තිබෙන්නේ ඒක අඩපාඩු කරලත් නෑ. ඇයි ඒක උන්වහන්සේ මාගේ ඇටි. එහෙම අවස්ථා අපි තිබෙනවා අපි දැකලා තිබෙනවා. තව බොහෝ දෙනෙකුට මේ අත්දැකීම ඇතිනේ. එන්න වහන්සේගෙන් දැනගන්න කැමතියි කවියක් කියන්න. අනිත් පස්සෙන් මේ වගේ තත්ත්වයකට කොහොමද හිත හදාගන්නේ? ඔව් කවියේ තියෙන මෙහිමයි දානෙට බණට පිළිතකහත් වලාමිට යන්නට ඕන අඬ ගැහුව වෙලාවට වෙලාව පරක් වෙලා බෑ. යන්නට ඕන අඬ ගැහුව වෙලාවට පොඩ්ඩක් වැරදුනොත් දායකයාගේ කට උන් කුල කියයි දුල් එකවත් ඇටේ සිට. හරි අපෝරුයි. හරි අපෝරුයි. මේක පරණ බොහොම ප්‍රසිද්ධ කවියක්. එතකොට මේ දැන් අපි හිතමු වරුණ පුතාට හිතුනේ නෑ මේ හම්බුරන්න බස් එක නැතුව ඇති. මේ යනකොට වාහනකින් නෙවෙයි මේ ආවේ. ඒකට බස් එක පරක් කරලා පයිමුත් තුර එන්න තියෙනවා නම් මොකක් හරි අකරතැබ්බයක්ම ඇති. එහෙම හිතන්නේ ඒ වෙලාවේ හිතෙන්නේ නෑ. දැන් අපේ ගෙදර මෙච්චර සල්පිස බලාගෙන ඉන්නවා. ඉතින් මේ හම්බුරට මේ ගමනේ යන්න නොයා ඉඳ තිබෙන්නේ නැද්ද? අත්‍යවශ්‍ය දෙයක් නම් උන්වහන්සේ මට වෙලාව තියාගෙන මේ වෙලාවට එන්න පුළුවන් වෙයි කියන උපකල්පන තුල දෙගෙන යන්න. ඊට පස්සේ ඔය කාලේ අකරතැබ්බ අතරවක සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අර වික්ෂ මහන්සිය පැත්තෙන් බලලා හැම වෙලාවෙම ආන්දරගේ පැත්තෙන් බලනවා. හැබැයි සමහරවිට මෙහෙම තියෙනවා. සමහරවිට ස්වාමීන් වහන්සේගේ නොසැලකීමක් බව. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් උදේට පන්සල දාගෙන ඉඳින්කෝ දැන් ආමුදුරෝ නිදා ගන්නකොට රෑ 2:00 3 විතර වෙනවා. පිළිසකට ගිහිනුත් නෙමෙයි. වන්නකට ගිහිල්ලත් නෙමෙයි. Facebook එකේ ඉඳලා අන්තර්ජාලයට ගිහලා ඊට පස්සේ දැන් උදේ දානෙක කියනවා දැන් දානෙක ගිහලා දොර කඩන්න දුවම පිටි එකවිල්ලා දාන්න කරගෙන ගිහලා දාන සාරාව දීලා බුද්ධ පූජාවක් දුන්නාම කියලා ආම්ද්‍රෝ පීජුක්කත් දෙයි ආම්ද්‍රෝ දකින්නව තෙලිතේ කියන විශාල බලාපොරොත්තුවකට දාගෙන ඉන්නවා. ඒකෝට දාගෙන හිතේ කලකිරීම සාධාරණයි.
එයා ගෙදර ගිහින් මම ඊට පස්සේ පන්සලට යන්නේ නැහැ. උඹලා දාන දෙන්නත් එපා. මොකද හේතුව ආන්දරකම් නෑ අපේ වීදි කරලා තියලා කියන්නේ කිසිම වෙලක් නෑ. ඔව්. ඔන්නේ ඒක පැත්ත. අනිත් පැත්තෙන් අපි හිතමු ආන්දරෝ දවස් 3ක් එක දිගට පිළිතර කරලා පිළිතර කරලා දැන් ඇවිල්ලා ආන්දරට නිින්ද ගියා තද. නිදි බැලීම නිසා කායිකව දැන් හේතුයි. දැන් උන්වහන්සේට නිින්ද ගියේ. අන්නදායක දානට බින්දෙන්න නැහැ කියලා ඔන්න ඊළඟට ලොකු චෝදර කිපෙනවා. දැන් මේ දෙකින් අපි එක පාට Tamanට හිතන දේවල් වලට මොකද සම්පූර්ණ හම්බුනලා අසනීපයක්ද මොකද හේතුව කියලා හේතුව හොයලා එහෙමයි. හේතුයි සාධාරණ පැත්තට දකිනකොට කලකිරීම නැති වෙලා දැන් අර වගේ සමහරලාට මේ අන්තර්ජාලයේ මේ හැමදාම ඉන්නේ දෙකට වෙනකම් කතා කර කර ඉන්නවා කියලා දන්නවනම් දායකයට පුදුම කලකිරීමක් වෙනවා දාන්න ගෙනිච්චා. ඒ නිසා මේ ආම්දුරගේ පැත්තෙම බලන්න ඕන. හැබැයි ආම්දුරොත් ඒ වගේම සාධාරණ වෙන්නත් ඕන අසාධාරණ. අසාධාරණ වෙන්න නොකර සාධාරණ නිමිත්තෝ කටයුතු කිරීමෙන් අර දායකයා යම්කිසි අසාධාරණ තීන්දුවකට වෙලිනවා. ඊගේ අකුසලයට ලැබේ. හොඳයි. ඊමතුණින් ඔබ මේ වගේ අවස්ථාවලදී ඔබේ පැත්තෙන් බලන්න එපා මුලින්ම. ඒ ස්වාමීන් වහන්සේ හෝ ඒ අනිත් පස ඉන්න පුද්ගලයාගේ පැත්තෙන් බලන්න ඔහුට මේ වගේ දෙයක් වෙන්නට ඉඩකඩක් තියෙනවා නේද? එහෙම වුණොත් එහෙම අපි මේ හිතන තත්ත්වය වැරදි නේද කියන තැනින් පටන් ගන්න කියලා තමයි අපි හඳුල් කියන්නේ. එහෙම තත්ත්වයක් තුළ අපේ අංකයකට අපේ හිත හදාගන්න පුළුවන්. අපේ හිත හදාගත්තට පසුව මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න විසඳිලා ඉතින් 95% ක ප්‍රශ්න විසඳිලා ඉන්පසු තිබෙනා වූ ස්වාමීන් වහන්සේ දිගින් දිගටම අන්තර්ජාලයේ සැරිසරලා හෝ යම් ප්‍රතික්‍රියා කරන අනිත් පස්සේ ඉන්න උත්කලයා යම් වෙන කටයුත්තක් නිසා ඕනෑකම මගහැරියා නම් එවැනි තත්ත්වයක කලකිරීමක් ඇති වේවි. එදී අපි කරන්න ඕන මෛත්‍රී සාගරණය තමයි නේද අපිට හදන්න අකුසල කරගන්න. ඔව් අතරමැදින් අපි පිටත් කරන්න ගිහින් ගොඩක් වෙලාට මේ වගේ කාරණා නිසා අපහැදීම් තුළ විශාල අකුසල ප්‍රමාණයක් අපි කරගා ගන්නවා. එහෙමයි. ඉතින් මෙහෙම ඒවා සාධාරණ පැත්තෙමුත් අපි බලන්න ඕන. සමහර කෙනෙකුට දැන් අර කොහොමද දැන් පැය දෙකක් පාරක් වුණොත් ගෙදර බණකට ආරාධනා කරලා ඒ බණට එන්න. ඒකට මිනිස්සු කාලා බීලා යනවනේ. එහෙමයි සර්. පොඩි දරුවෝ අරගෙන එන්නේ. රාම්දුරේ හිතට වග කියන්න ඕනනේ. එහෙමයි. එදා හිතේ වගකීමකුත් තියෙන්න ඕන. හිතකම සහ වගකීම කියලා දෙකක් තියෙනවා. තියෙනවානේ. ඒතකොට වගකීමෙන් හිත බහැරුණා. දැන් සමහර පුරුද්දක් වශයෙන්ම හතට කියලා ආරාධනා තිබ්බොත් අටමාරට තමයි එතෙන් යන්නේ. මිනිස්සු වවනා වෙනම කතාවක් වෙලාවක් කිව්වනම් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට චෝදන හුඟක් අඩුයි ඇත්තටම. අනිවාර්යයෙන් මේක අපි පවර ගන්න නැතුව ගියන විදිහට වියත් අධ්‍යක්ෂින් බහුල ධර්මදර ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපේ ගුරු හාමුදුරුවෝ වහන්සේ නමක් විදිහට බොහෝ ස්වාමීන් වහන්සේලා සලකන කැටවල හේමාලෝකනායක හාමුදුරුවෝ වහන්සේ ස්වාමීන් වහන්සේලා මේ පණිවිඩය දෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා කෙරෙහි සැලකිලිමත් වේ කාරුණිකව ශ්‍රවණය කර තමන්ගේ අතින් යම් අඩපාඩුවක් තියෙනවා නම් ඒ නිවැරදි කරගන්න උත්සාහ දරා හාමුදුරුවෝ අපිට මෙතෙන් තාම අදට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන මොහොතේ පුණ්‍ය අනුමෝදනා වෙතට ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. දදම්පියෝ හෝති භජන්ති නං බහු කිත්තිංච පප්පෝති යසෝවි වඩ්ඩති කියලා භාග්‍යවතුන් වහන්සේ දානාංශංශ දේශනා කරන තැන දේශනා කරන පරිද්දෙන් මේ උතුම් පූජා භූමිය මූලික කරගෙන නොඑක ආකාර ධර්ම පින්කම් කරන සියලු දෙනාටම ඒකාන්තයෙන් ඒ දස බලා පින් අනුමෝදනින් සතුටු වන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සේනාවගේ ආශිංසනීය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. දැන් වස්සාන ඍතුව උදා වුණා. ලබන මාසේ මුල් සතියේ ඉඳලවත් දානමාන සම්පාදනය කරගෙන යන්න අවශ්‍ය කරන පිළිවෙල පින්වත් ඔබට සකස් කරලා අපි ඊළඟ නියෝජනක ප්‍රකාශ කරනවා. එසේ වුවත් අපිට විවිධ ආකාරයෙන් එක වේලක්වත් කුසලින් නොඉඳින්නට මේ විශාල පිරිසට පින්වත් ඔබ හැමදෙනාම ශක්තියක් සහයෝගයක් ලබා දුන්නා. අද දවසේ නම් සතහන් කරගත හැකි ඉදිරිපත් කිරීමේ කාලය පිරිස වශයෙන් කොටස් 5කට පින් අනුමෝදන් කිරීම සම්පූර්ණ කරනවා. බීපී චන්ද්‍රදාස පින්වත් මහත්මයා අංක 199 3 වටන්තර වේයන් වල රුපියල් 30000ක් පිළිගන්නවා. විශ්‍රාමලත් පාඨශාලාචාර්ය සෙන්සීලවතී සෙනෙහබර මෑණියන් භාවයට පත්වීමෙන් ජූලි මාසේ 17 වෙනිදා 7 වසරක් පිළිවෙල නිමිත්තෙන් පින් අනුමෝදන් කරගන්නට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවක විශ්‍රාම සුවයෙන් පසුවන සෙනෙහබර පියතුමාණෙනි ඔබතුමාට ආශිර්වාද පිණිස දෝදරුවන් විසින් මේ ආධාරය සම්පූර්ණ කරන්න ලැබුවා. එවැගේම ගිලානේ රේණුකාලාප්පර මහත්මිය අංක 514 කෝට්ටේ පාර පිට කෝට්ටේ සිට රුපියල් 25000ක් දානමානාදී පින් කටයුතු යොදවමින් තිලන කාංචල පුතුගේ 27 වන ජන්මදිනයට ආශිර්වාද කරන්නට මේගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට සොයවත් හැම නිදුක්කරු විශ්ව පතන්නට බලාපොරොත්තු සිටිනවා. එවැගේම දේශී පත්මිනි පින්වත් මහත්මිය අංක 977 සුමුදු බාවද මාළමේ පාර කොට්ටාවේ පණිවිඩයේ සිට රුපියල් 25000ක් පිළිගන්න
ගන්නමින් ඇඩින් අපුවම් කියාට සිසිලියන රසිමාවට පොල්ලි සිරි පද්දුසිරි වසන්ත පීසිරියන සෝවිරන්ට කොට්ටාව සිරිව සිරිසු මාර්තෙලි සප්පුහාමි එලෙනා හාමිනි සින්තු හාමිනි යන සමට පින් අමෝදන් කරන්නට මෙවර උසස්ත විභාග පෙනී සිටින ඕෂල ගයන් පුතාට ආශිර්වාද කරන්නට තුමි බලාපොරොත්තු වෙනවා. තක්ෂිරා අරුණ ශාන්තිය පින්වත් මාත්මිය මනංගම හිතැල්ල රත්නපුර රුපියල් 30000ක් සියලු පින්කඩ සඳහා යොදවමින් ඉන්දිය ජයසේකර පියාටන් HW සුමනාවති මැනන් ඇතුළු මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. වගේම එම්.ඒ. නවරත්න මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම මැදගෙදර මල් මඩුව කෑ ගන්න සිට රුපියල් 25000ක බරපණ පූජා කළා. විශේෂයෙන් ජූලි මාස 31 වෙනිදා ජන්මදිනයට ආශිර්වාද කිරීමට වගේම ඒ පොඩිමෙන කේසෙන් වල මෑණියන්ට ලයිව් චන්ද්‍රෝද නවරත්න ආදරණීය පුතාට මුණරත්න කේසෙන් වල ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ අභිවෘද්ධි ප්‍රාර්ථනා කරමින් අප සහයෝගකාරීව අප සපයන සහයෝගතාවයෙන් අපට අප්‍රමාණ පින් පදිනවා කියලා බලාපොරොත්තු වෙනුයි. ඒ සියලු දායකකාරකාදී පින්නතුලාගේ දායකත්වයෙන් දරුවේ ඒ හැමගේම යහපත් සකල ප්‍රාර්ථනාවන් එකතින් සම්බුද්ධ වේවා. හැම දිනාටම බුද්ධාදී උතුමන් වහන්සේලා නිවිසනෙහි පැමිණ වදාළ ලෝතර වමසුව විඳින පින්වර මොහොත දක්වා සසර පුරාවට මේ පින්කම් ඒකාන්තයෙන් සුවබර ජීවිතයක් ගත කළ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා යන දසපාරමිතා ධර්ම පූර්ණ කිරීමටම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. හැමතෙම සම්මා සම්බුදු සරණ පතමි. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමග මෙත් පාඹලෙන් සමුගන්න මොහොතේ මෙදුරකථන අංක ඔබ ලියා ගන්න 07114 222 844 07114 222 844 070 13 14 ඒ අරියමත් සිදු කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හඳුනන වහන්සේ දුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වහන්සේට ලැබේවා කියලා නැවත නැවත අපි ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ධර්මානුභෝධය පිණිසම නිවනින් නිවීම පිණිසම මේ කුසල පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙතන පාමුලෙන් සමුගන්න රාත්‍රී 7ට නැවතත් සිහිත සපෙන් හමුවෙමු. වළංගුල රහද ස්වාමීන් වහන්සේගේ උතුම් වූ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ඔබට ඇරයුම් කරනවා. හැම දිනකටම තෙරුවන්